පොසිලයක් කියලා කියනවාසේ කිසියම් ආකාරයකට සංරක්ෂණය වෙනවා කියලා කියන්නේ පරිසම් වෙලා තියෙනවා. දි รา පත් වෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව පරිසම් වෙලා තියෙන ජීවීකගේ කොටසක් වෙන්න පුළුවන්. මේක කියනවා විකිරණශීලී කාබන් අංශු. කාබන් ගුලියක්. දැන් මෙයාගේ නිතරම විකිරණ නිකුත් වෙනවා. මෙයාගේ නිතරම විකිරණ නිකුත් වෙනවා. ඒක නිකන් හරියට ඔයාලට හම්බෙන නව කතාවක්. හරි. ඔයාලට හම්බෙන නව කතාවක් මුල් පිටුව තියෙනවා. එක්ක මුල් පිටුව තියෙනවා. අයිබෝන් සුබ පුතාලොක්කොටම සුබ සන්ධ්‍යාවක් වේවා. අයිබෝන් 9 වසර අයිබෝන් 9 වසර පරිණාම හරි 9 වසර පරිණාමයේ පාඩම තමයි අපි කරගෙන යන්නේ. පරිණාමයේ පාඩමේ අපි එක කොටසක් ඊ සති ඉවර කරා. අද අපි පරිණාමයේ පාඩම ඉතුරු ටික කරන් යනවා. තාම ළමයි 50 ගණක් වගේ ඉන්නේ. තව වර්ග ළමයි 70 ගණක් වගේ හිටියා ළමයි. අපි තා චුට්ටක් විනාඩි 5ක් විතර බලලා පන්ති පටන් ගමු. ඒ තමයි ටිකක් දෙනකන් ඉඳලා. මොකද අද පරිණාමයේ පාඩම සම්පූර්ණයෙන් ඉවර කරනවා අපි. එතකොට මේ මුල් කොටස් ටික අනිවාර්යෙන් දැනගන්න ඕන කොටස් ටිකක් තියෙනවා. ප්‍රැක්ටිකල් කීපයක් තියෙනවා. මේ ප්‍රැක්ටිකල් ටික නම් මට ඇත්තට ඔයාලට මෙහෙම කරලා පෙන්නන්න බෑ. කරන විදිය කියලා දෙන්නම්. ඔයාලට තනියෙන් කරන්න තමයි තියෙන්නේ. හරි අපි විනාඩි 5ක් විතර තව පොඩ්ඩක් බලලා පන්ති පටන් ගමු. හොඳයි එහෙනම් අපි පාඩම පටන් ගමු. හරිද? පාඩම පටන් ගමු එහෙනම්. හරි. දැන් මම ගිය සතියේ ඔයාලට කිව්වා පරිණාමය ගැන සලකා බලනකොට කියන්නේ පරිණාමය ගැන අපි නිගමන වලට එළඹෙන විට සලකා බලන සාක්ෂි තියනවා කියලා කිව්වා. පරිණාමය ගැන අපි පරිණාමය වෙච්ච මේ උනේ මෙහෙම මිනිසාගේ පරිණාමය වුණ ආකාරය සතුන්ගේ පරිණාමය සිදු වෙච්ච ආකාරය ගැන අපි සලකා බලනකොට අපි මේ සලකා බලන සාක්ෂි ප්‍රධාන සාක්ෂි තුනක් තියෙනවා කියලා කිව්වා. මතකද මේ ප්‍රධාන සාක්ෂි තුන? භූගෝලීය සත්ත්ව ව්‍යාප්තිය ලැබෙන සාක්ෂිය. ඔව්. සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂිය. පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි සර්. ඔව්. භූගෝලීය සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි එකක්. දැන් සංසන්දනාත්මක විව විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි තව එකක්. හරි ඊළඟට තමයි පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි. මේ සාක්ෂි තුනේ ප්‍රබලම සාක්ෂි වර්ගය මොකක්ද? මේ සාක්ෂි තුනේ ප්‍රබලම සාක්ෂි වර්ගය පොසිල පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි තමයි ප්‍රබලම සාක්ෂියක් විදිහට අපි සලකන්නේ. පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි ප්‍රබලම සාක්ෂි වෙනවා. එතකොට ඔය භූගෝලීය සත්ත්ව ව්‍යාප්තිය ඊළඟට සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාව ඒ වගේ ඒවා ලැබෙන සාක්ෂි අපි එච්චර ප්‍රබල සාක්ෂි කියලා සලකන්නේ නැහැ. හරිද? අද බලමු අපි පොසිලයක් කියන්නේ මොකක්ද කියලා. අපි ගියහදී පොසිල ගැන ලියාගත්තේ නැහැ නේද? පොසිලයක් කියලා කියනවාදී කිසියම් ආකාරයකට සංරක්ෂණය වෙනවා කියලා කියන්නේ පරිසම් වෙලා තියෙනවා. දි รา පත් වෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව පරිසම් වෙලා තියෙන ජීවීකගේ කොටසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සතෙකුගේ කකුල් කෑල්ලක්, අඬු කෑල්ලක්, ඔළුවක කොටසක්. හරිද? අතක කොටසක්. ඒ කියන්නේ අපි දුම් කෘමියෙක් කියලා මැස්සෙක්ගේ ඔළුව. එක්ක මැස්සෙක්ගේ පියාපත් ටිකක්. හරිද? එහෙම නැත්නම් උන්ගේ අඬු ටිකක්. හරි අන්න ඒ විදිහට. කිසියම් ආකාරයකට සංරක්ෂණය වෙච්ච ජීවියෙකුගේ දේහ කොටසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ පා සලකුණක්. ඒ කියන්නේ එයාලා අඩිය තිබ්බ දැනක්. දැන් අර ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවා ඩයිනෝසර්ලගේ පා සලකුණු. ඩයිනෝසර්ලගේ පාල්සර. ඒ කියන්නේ එයාලා ලවණ සහිත බිම්වල වගුරු වල අඩිය තියලා ගියාට පස්සේ එයාලගේ පා සලකුණු ඉතුරුණා. ඒව එහෙම පස් වලින් වැහිලා ඒව එහෙම පාෂාණ බවට පත් වුණා. දැන් මේ පාෂාණ උනත අඩිය තිබ්බා වගේ තමයි අපිට පේන්නේ. හරිද? අන්න ඒ විදිහට පා සලකුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවචවල සලකුණු. කවචවල සලකුණු කියන්නේ ওই ගොළු බෙල්ලන්ගේ කටු ආන් වගේ ඒ හැඩේටම ඒක පාෂාණ බවට පත් වෙලා තියෙනවා. ඒ පාෂාණ ඒ වෙන විදිය මම කියලා දෙන්නම් ඔයාලට. හරි? ඒ පොසිලේ හැදෙන විදිය කියලා දෙන්නම්. අන්න ඒ වගේ කොටස් වලට අපි කියනවා පොසිල කියලා. හරිද? ඔයාලට මම පොසිල කීපයක් පෙන්නන්නම්. හරි? පොසිල කීපයක් පෙන්නන්නම්. මේ පොසිල කිව්වම සත්තුන්ගේ කොටස් විතරක් නෙමෙයි. ශාක පොසිලක් තියෙනවා. ශාක පොසිල, සත්ව පොසිල, සුද්ධ ජීවීන්ගේ පවා පොසිල අපිට හවු වෙනවා.
හරි. අය බලන්න පොසිල කීපයක් බැලුවට පස්සේ ඔයාලට තේරෙයි පොසිල කියන්නේ මොකක්ද කියලා. මම හිතනවා ඔයාලට මේක පේනවා ඇති කියලා. මෙතන තියෙන්නේ මේ ශාක රෙසිනයක් තුල හිර වෙච්ච බත් කූරෙකුගේ දේහයක්. එතකොට මෙතන මේක අපි කියනවා මේ පොසිලයක්. ඒ කියන්නේ එයාගේ සම්පූර්ණ දේහයම සංරක්ෂණය වෙලා තියෙන එතන. ඕක පොසිලයක් විදිහට ගන්න පුළුවන්. දැන් බත් කූරා කියන්නේ ඇත්තට මේ අවුරුදු මිලියන ගානකට කලින් හිටපු සතෙක්. තාමත් ඒ ආකාරයෙන්ම ඉන්නවා. බත් කූරා කියන සතා ওই විදිහටම අපිට දැනුත් පේන ඉන්නවනේ. එයාලගේ ලොකු පරිණාමික වෙනසක් වෙලා නැහැ. දැන් මෙතන බලන්නකො. මේ මොකද්ද මේ පේන්න තියෙන මාළු ලෑල්ලක්. එහෙමද? මේ කියන්නේ ආදිවාසීන්ගේ යුගයේ මාළු විකුණපු ලෑල්ලක මාළු ටික එහෙම තියෙද්දි මුදලාලි ගෙදර ගිහිල්ලා. එහෙම එකක් දෙලා තියෙනවද? කවුරුත් කතා කරන්නේ නැහනේ. කතා කරන්නේ නැතුව ඉතින් මේක ඉස්සරහට කරලා යන්න බෑ. දැන් ඔයාලා හිතන දේවල් කියන්න මෙතන. නෑසර් කියන්නේ මොනවද? මම මොකද? ඔය තියෙන්නේ මෙහෙම. ඔය තියෙන්නේ මොකක් හරි වැවක හරිය නැත්නම් මුහුද වෙන්න පුළුවන්. පතුලේ මාළු මැරිලා මැරිච්ච මාළුන්ගේ දේහ එහෙම තැම්පත් වෙලා පස්සේ කාලෙක ඒවා මඩ වලට යට වෙලා ඒක පාෂාණ බවට පත් වෙලා ඔය ඇත්තම දේහ නෙමෙයි තියෙන්නේ. මාළු වගේ හැඩයට තියෙන පාෂාණයක් ඔය තියෙන්නේ. හැබැයි ලස්සනට මාළුවා වගේම පේනවා. ඕකත් පොසිලයක්. ඔය ඇත්තම සතාවේ කොටස් හොදන නැහැ. රයිට් මේ බලන්නකෝ. මියගිය සතෙකුගේ අස්ථි කොටස් ටිකක්, පරණ අස්ථි කොටස් ටිකක් පාෂාණ වස්සේ හිර වෙලා තියෙනවා. පාෂාණ වස්සේ හිර වෙන්නේ ඒ සතා පාෂාණයක් අස්සට ගිහිල්ලා මැරිලාද? නැත්නම් පස්සේ එක පාෂාණයක් වෙලාද? පස්සේ එක පාෂාණයක් වෙලා මේක මේ පසුව පාෂාණයක් වෙච්ච සිද්ධියක් තියෙන්නේ. නැත්තම් ඔයාලා හිතන නැද්ද මේක මුං ගල් අස්සට ගිහිල්ලා රිංගලා මැරිලා එහෙමද නැහැ. එහෙම නෙමෙයි. මේක පසුව පාෂාණයක් වෙලා තියෙන්නේ. මේ බලන්නකො මෙතන තියෙනවා මේ ඔයාලට වෙන ගොළුබිලි කටු ටික. ඔය ගොළුබිලි කට්ටක් තිබුණාට ඇත්තට ගොළුබිලි කට්ටක් නැහැ ඔතන. ඔතන තියෙන්නේ නිකන් හිතන්න ගොළුබිලි කටුවේ හැඩයට අච්චුවකින් හදපු එකක් කියලා ආන්ගේ වගේ. ඔය ගොළුබිලි කට්ටක් කලින් තිබිලා ඒත් එතනට මේ වැලි වගේ දේවල් එකතු වෙලා පස්සේ එක පාෂාණයක් වෙලා ගොළුබිලි කටුවේ තිබිච්ච සංඝටක අයින් වෙලා. දැන් අපිට පේන්නේ පාෂාණයේ ගොළුබිලි කට්ටක් වගේ. ඕකත් එතකොට පොසිලයක්. සමහර වෙලාවට ඇත්තම ගොළුබිලි කටු තියෙන්නත් පුළුවන්. දැන් මෙතන තියෙන්නේ මොකද්ද බලන්න මෙතන. මෙතන සතෙක් මොකෙක් හරි ඉස්සර හිටපු සතෙක් මේ. ඉස්සරම හිටපු සතෙක් මේ. ඉතින් ඔය සතා ඒ වැලිය අතර හරි කොහේ තැනක මිය ගියාට පස්සේ එයා එහෙම පාෂාණයක් වගේ වඩපත් වෙලා එයා පොසිලියක් බවටපත් වෙලා. ඔය තියෙන අපි හැමෝම දන්න කෙනෙක් කවුද? ඩයිනෝසරස්. පාෂාණ අතර ඩයිනෝසරේගේ ඒ කියන්නේ පාෂාණ වලටපත් වෙච්ච ඩයිනෝසරේගේ පොසිලයක් දේහයක්. ඔය තියෙන පොසිල. දැන් එහෙනම් ඔයාලා හරි. දැන් එහෙනම් ඔයාලා දැක්කා පොසිල කියන්නේ මොනවද කියලා. එතකොට මේ පොසිල ශාක පොසිලක් තියෙනවා, සත්ත්ව පොසිල වර්ගයක් තියෙනවා. හරිද? එතකොට මේ පොසිලයක් කියන එක හරි පාෂාණ තුල තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අයිස් තුල දැන් අයිස් තුල ඉර වෙච්ච විශාල මැමක්ගේ ශරීරය එහෙමම තියෙනවා මේ විදිහටම. පොඩ්ඩක්වත් නරක් වෙලා නැහැ. ඒකත් පොසිලයක්. මැමක් කියන්නේ ඉස්සර හිටව දැවැන්ත අලි වර්ගයක් නේ. ඒ සත්තු විනාශ වෙලා ගියා. ඇත්තට ඉස්සර හිටපු සත්තු විනාශ වුණේ ඇයි? ඉස්සර හිටපු මහා දැවැන්ත සත්තු ඇයි විනාශ වුණේ? ඔයාලා ඉතින් කියන්න බෑ ඇයි ඒ විනාශ වුණේ සත්තු? අතීතයේ හිටපු සතුන් විනාශ වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි පරිසරයේ සිදුවෙච්ච වෙනස් වීම. පරිසරය වෙනස් වෙනවා. පරිසරය වෙනස් වෙද්දී ඒ සත්තුත් වෙනස් වෙන්න ඕනේ. පරිසරය වෙනස් වෙනකොට වෙනස් වෙන්න බැරි සත්තුන්ට තියෙන එකම විකල්පය තමයි මොකද්ද? මැරෙන එක. පරිසරය වෙනස් වෙනකොට වෙනස් වෙන්න බැරි නම් සත්තුන්ට මොකද වෙන්නේ? ඒ සත්තු මිය යනවා. ඒ සත්තු පරිසරයෙන් ඉවත් වෙනවා. හරිද? පරිසරයත් එක්ක හැඩ ගැහිලා අනුවර්තනය වෙන්න පුළුවන් සත්තු විවිධ වෙනස්කම් වලට ලක් වෙලා යනවා.
දැන් බත්පුර කියන සතා මම ඉස්සෙල්ලා පෙන්නවනේ. අවුරුදු මිලියන ගානකට කලින් හිටියයි සතා. තාමත් ඉන්නවා. ඒ මොකද මේ පරිසරය වෙනස් වුණාට ඒ සතාට එක ප්‍රශ්නයක් නෙමෙයි. පරිසරය වෙනස් වුණාට ඒ සතාට එක ප්‍රශ්නයක් නෙමෙයි නිසා ඉස්සර හිටපු ආකාරයෙන්ම තාම ඉන්නවා. ඒ වගේ ගොඩක් අය ඉන්නවා. දැන් කැරපොත්තා කියන එක. කැරපොත්තා කියන සතත් එහෙමයි. කැරපොත්තා කියන්නේ අවුරුදු මිලියන ගානකට කලින් ওই පිරමිඩ තුල පවා ඉඳලා හම්බෙලා තියෙනවා. කැරපොත්තන්ගේ දේහ. පිරමිඩ නම් මේ මෑතකදීනේ. ඊට කලින් අවුරුදු මිලියන ගානකට කලින් මේ කැරපොත්තන්ගේ පොසිල හම්බෙලා තියෙනවා. එතකොට ඉස්සර හිටපු කැරපොත්තයි දැන් එකයි වෙනස් නැහැ. එක විදිහට ඉන්නවා. හේතුව මොකද්ද? පරිසරය කොච්චර වෙනස් වුණත් ඒ සත්තුන්ට ඒ පරිසරයේ තිබිච්ච වෙනස් වෙච්ච වෙනස් වීම බලපෑවේ නැහැ. ඒ නිසා එයාලගේ දේහය වෙනස් වෙන නැතුව තාම ඉන්නවා. දැන් අපි එහෙම නැහැ, මිනිස්සු එහෙම නැහැ. අවුරුදු මිලියන ගානකට කලින් හිටපු මානවයා එන්නේ වෙනස් වෙනවා. ඇයි ඒ? පරිසරය වෙනස් වෙනවා. දේහයත් වෙනස් වෙනවා. පරිසරයත් එක්ක වෙනස් වෙනවා. වෙනස් වෙයි. පරිසරයට අනුවර්තනය වෙවි. විවිධ ස්වරූපයන්ගෙන් එනවා. හරි. එතකොට දැන් මේ පොසිල තියෙන්න පුළුවන් කිව්වා පාෂාණ තුල. ඊළඟට අයිස් තුල තියෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා පීච් නිදි කියලා. පීච් නිදි කියන්නේ මේ මැටි වගේ, ඒ කියන්නේ රොන් මඩ වගේ જાති. ඉතින් රොන් මඩ ගොඩාක් තැම්පත් වෙච්ච මේ විශාල මඩ තියෙන තැන. ඒක තමයි පීච් නිදියක් කියලා කියන්නේ. ලවණ සහිත මඩ සියුම් මැටි තැම්පත් වෙච්ච ප්‍රදේශයක්. මැටි තියෙන ලොකු ගොඩක් මැටි තියෙන තැන. පීච් නිදියක් කියන්නේ එහෙම එකක්. ඊට පස්සේ ගිනි කඳුලෙන් නිකුත් වෙච්ච අලු තුලක් මේ විදිහට පොසිල අපිට හම්බ වෙනවා. මඩ තුලත් හම්බ වෙනවා මේ වගේ පොසිල. දැන් ඒකට මට කියන්නකෝ දැන් මේ පොළවේ පොසිල තියෙනවා හරි. දැන් මේ තියෙන්නේ පොළව මතු පිට. පොළවේ මතු පිට ඉඳන් පහළට මාරන් යද්දී මෙන්න මේ හරියට හම්බ වෙනවා පොසිල. මේ වගේ හරියට හම්බ වෙනවා පොසිල. මේ තව පහළට යද්දී තව පොසිල හම්බ වෙනවා. තව පහළට තව පොසිල හම්බ වෙනවා. තව පහළට තව පොසිල. තව පහළට තව පොසිල. තව පහළට තව හම්බ වෙනවා පොසිල. මට කියන්නකෝ මේ තියෙන මතු පිට හරිය. මේ තියෙන පහළට යනකොට මට කියන්නේ ගොඩාක් පරණ පොසිල තියෙන්නේ උඩම හරියද පහළමද? පහළම. පැරණි පොසිල තියෙන්නේ පහළ. උඩම තියෙන්නේ අලුත් පොසිල. අන්න එකක් මතක තියාගන්න. හරි? ඒ කියන්නේ මුල් කාලේ කියන්නේ අතීතේ. මුල් කාලේ තැන්පත් වෙච්ච පොසිල වඩා ගැඹුරින් අපිට හම්බ වෙනවා. ඉතා ගැඹුරින්. මෑතකදී තැන්පත් වෙච්ච පොසිල අඩු ගැඹුරකින් තමයි හම්බ වෙන්නේ. ඒකවල කිසියම් පොසිලයක් ගොඩාක් ගැඹුරින් හම්බුණා නම් අපිට ආන්න ඒකෙන් තීරණය කරනවා මෙයා අවුරුදු මිලියන ගාණක් පරණයි. කිසියම් පොසිලයක් උඩින් හම්බුණා නම් අපි දන්නවා ඒක මේ මෑතකදී මැරිලා යට වෙච්ච පොසිලයක් කියලා අපි දන්නවා. හරිද? එතකොට මේ විවිධ පාෂාණ ස්තරවල හරිද? විවිධ පාෂාණ ස්තරවල පොසිල පවතින ආකාරය අනුව හරිද? ඊට පස්සේ ඒ කාලේ තියෙන ශාක වර්ග අනුව තමයි අපි එක යුග අපි මානව ඉතිහාසයේ විවිධ යුග කියලා අපි කියනවානේ. ආන්ගේ යුග තීරණය කරන්නේ අන්නේ යන්නේ. අපි කියන මේ යුගයේ මෙන්න මේ වගේ ගස්වැල් තිබිලා තියෙන්නේ, මේ වගේ සත්තු ඉඳලා තියෙනවා, මිනිස්සු මේ වගේ අපි කියන්නේ. අර ජුරාසික් පාර්ක් එකේ කියන්නේ ඒ දවස්වල හිටිය සත්තු මේ වගේ ගස් මේ වගේ තිබිලා තියෙනවා. අපි හිතාගන්නේ කොහොමද? මේ පොසිල අධ්‍යයනය කරලා ඒ පාෂාණ ස්තරවල පහළට යනකොට ඒ ස්තරවල පවතින පොසිල අධ්‍යයනය කරනවා. දැන් මේ ස්තරේ මෙන්න මේ වගේ මට්ටමකින් තියෙන පොසිල අධ්‍යයනය කළොත් අපිට කියන්න පුළුවන් ඒ කාලේ හිටපු සත්තු මොන වගේද, ගස්වැල් මොන වගේද අපි අන්න එහෙම තීරණය කරගන්න පුළුවන්. ඉතින් හැබැයි කතාවක් ගොඩනගනවා වගේ වැඩක් තමයි ඒකෙදි. අපි ඉතින් මෙහෙම කියලා හිතනවා. හරි අපි ඒක උත්තර ලියාගමු දිත්තනේ.
හරි දැන් කවුරු හරි අහුවා පීට් නිදියක් කියන්නේ මොකක්ද කියලා. පීට්. ඔයාලට පේනවද මේ රූපේ? මේ රූපේ පේනවද ඔයාලට? ඔව් සර්. රූපේ දැක්කම ලවණ සහිත මඩ තියෙන්නේ. වගුරු බිමක්. ලවණ සහිතයි. හරි. ඔක ලවණ සහිත වගුරු බිමක්. දැන් ලවණ සහිතයි කියලා දැනගන්න ක්‍රමේ තමයි බලන්න දැන් ඔතන මේ හැදිලා තියෙන නිකන් තනකොළ මොකද්ද මේ ඔය එකම જાති තනකොළ වර්ගයක් විතරයිනේ හැදිලා තියෙන්නේ. ඒකත් හැම තැනම නෙමෙයි. තනින් තන හැදිලා තියෙනවා. වෙන ගස් වර්ග වටේ තියෙනවා. ඒ කියන්නේ මේකේ සාමාන්‍ය ගස් වර්ග හැදෙන්නේ නැහැ. සාමාන්‍ය ගස් වර්ග හැදෙන්නේ නැත්තේ එයාට ඒ පසේ හැදෙන්න අමාරුයි. ඒකට හේතුව තමයි එතන තියෙන ලවණ ප්‍රමාණය වැඩි වීම. මෙන්න මේ වගේ මඩ සහිත ඒ කියන්නේ ලවණ සහිත මඩ තියෙන මේ වගුරු ප්‍රදේශයක් අන්න ඒ වගේ මඩ තියෙන ප්‍රදේශයක තමයි කියන්නේ පීට් නිදියක් කියලා. මේ බලන්න මේක පීට් නිදියක්. මේකේ ලවණ ගොඩක් තියෙනවා සම්පූර්ණයෙන් මැටි තියෙන්නේ. මැටි කර්මාන්තයේම හොඳයි මේවා. මේකේ මැටි අරන් ඔය උළු ගඩොල් ඒ වගේ ඒවා හදන්න ගන්න පුළුවන් වලම්. මේ බලන්න පීට් නිදියක තියෙන මේ පීට් කපලා අයින් කරලා දින චොකලට් කෑලි වගේ පේනවද? ඔව් සර්. ඔව් සර්. මේ බලන්න මේ අංකල් පීට් ඔව් සර්. චොකලට් කෑලි වගේ පීට් කපලා අයින් කරනවා මේ මැටි. ඔයාලට ඕනම් බලන්න පුළුවන් මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න what is peat soil කියලා. කියන්නේ peat පස් කියන්නේ මොනවද කියලා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔය peat කියන එකේ බැලුවොත් මේ peat පස් අත්පොත් එම කාබනික ද්‍රව්‍ය බහුලයි. ගොඩාක් තියෙනවා. කාබනික ද්‍රව්‍ය බහුලයි. කාබනික ද්‍රව්‍ය බහුල ආම්ලික සහ ලවණ ස්වභාවයත් වැඩි. පස් වර්ගයක් තමයි තියෙන්නේ. මැටි සහිත පසක්. ඒක තමයි peat නිදියක් කියලා කියන්නේ. හරි. එතකොට පීට් නිදි තුලත් ওই විදිහට මේ අපිට පොසිල හම්බ වෙනවා. හරි එතකොට මුල් කාලේ ඈත අතීතයේ හම්බෙච්ච ඒ කියන්නේ මුල් කාලේ හැදුණු පොසිල ඔක්කොම pH ගන්නේ 15ම පසේ ගැඹුරේ. මෑත කාලීනව හැදෙන ඒවා අපිට පොළොව මතු පිට ආසන්නව හොයාගන්න පුළුවන්. එතකොට මේවා මේ සොයා ගන්න සතුන්ගේ අනුපිළිවෙල අනුව තමයි අපි තීරණය කරන්නේ මෙන්න මේ කාර්යවල මේ වගේ සත්තු හිටියා කියලා. දැන් මෙතන මේ හරින් එක පොසිල වර්ගයක් හම්බ වෙනවා. තව ටිකක් පහළට යද්දි තව පොසිල වර්ගයක් හම්බ වෙනවා. හරි? තව පහළට යද්දි තව පොසිල වර්ගයක් හම්බ වෙනවා මේ. ඔහොම පහළට යන විවිධාකාර පොසිල හම්බ වෙනවා. අපි කියනවා දැන් මෙන්න මේ තට්ටුවේ මේ පහළම තට්ටුවේ තියෙන පොසිල ටික අපි අරගෙන බලලා කියනවා එහෙනම් මෙන්න මේ යුගයේ මෙන්න මේ වගේ සත්තු හිටියා. මේ යුගයේ මේ වගේ සත්තු මේ යුගයේ මේ වගේ සත්තු අන්න එහෙම තීරණය කරන්න නැති එහෙම එක යුගවල මේ අවුරුදු මෙච්චර ගානට කලින් මේ වගේ සත්තු තමයි මේ ලෝකෙ ඉඳලා තියෙන්නේ. හරි මේ පොසිල අධ්‍යයනය කිරීමෙන් තමයි සාක්ෂි ලැබෙන්නේ. ඇත්තටම පරිණාමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මේ පොසිල සාක්ෂි තමයි අති ප්‍රබල සාක්ෂියට අපි සලකන්නේ. එතකොට මේ පොසිල වල ආයු කාලය හොයාගන්න කොහොමද? දැන් මෙච්චර මේ පහළ ගැඹුරු කාබන් නියතියෙන් මේ ගොඩක් ගැඹුරින් තිබ්බා කියලා. හරිද? ගැඹුරින් තිබ්බට අපි දන්නේ නැහැ අවුරුදු කීයක්ද කියලා. කවුරු හරි කිව්ව උත්තරයක් කියන්න බලන්න මොකක් කොහොමද හොයාගන්නේ මේ පොසිල වල ආයු කාලය? කාබන් නියතිය මගින් කාබන් නියතියක් මගින්. ඒ කියන්නේ ඒක හරියටම දන්නවද? නියතිය සර්. නෑ සර් අහලා තියෙනවා. ඔව්. විකිරණශීලී කාබන් පරීක්ෂාව කියලා එකක් තියෙනවා. විකිරණශීලී කාබන් පරීක්ෂාව කියපු විදිහ වැරදි. හරිද? ඒ කියන්නේ පොසිලයක ආයු කාලය හොයාගන්න ක්‍රමය තමයි විකිරණශීලී කාබන් පරීක්ෂා කිරීම. ඒක ඔයාලට දැන් 10 වසරේදී උගන්වනවා. හරි 10 වසරේදී කාබන් වල තියෙනවා සමස්ථානික කියලා જાතියක්. ඒ කියන්නේ කාබන් වල වර්ග තියෙනවා. දැන් පොල් කට ලඟුරු කියන්නේ එක කාබන් වර්ගයක්. ගල් ලඟුරු කියන්නේ තව කාබන් වර්ගයක්. දියමන්ති කියන්නේ තව කාබන් වර්ගයක්. ඒ විදිහට විවිධාකාර කාබන්. දැන් ලාම්පු දැලි කියන්නේ ඒ දැලි මේ වලං වල කියන්නේ දැලි කියන්නේ තව කාබන් වර්ගයක්. එතකොට ওই විදිහට දෙනවා විකිරණශීලී කාබන්. දැන් ඔයාලා ඉතින් නැනෝ තාක්ෂණය කියන කොටසෙදි ආයෙ හම්බ වෙනවා විකිරණශීලී කාබන්. නෑ ඒකදී හම්බෙන්නේ මේ සක්‍රීය කාබන් කියන්නේ. විකිරණශීලී කාබන් නෙමෙයි. සක්‍රීය කාබන් එකදී හම්බෙන්නේ.
විකිරණශීලී කාබන් කියලා එකක් තියෙනවා. විකිරණශීලී කාබන් කියන එකේ ලක්ෂණය තමයි එයා විවිධ කිරණ, ඒ කියන්නේ එයා මේ විකිරණ නිකුත් කරනවා. ඒ විකිරණ අපේ සමහරට අපේ ඇඟට හොඳ නැහැ. හරිද? විකිරණශීලී කාබන් වල ලක්ෂණය මෙන්න මෙහෙම. මෙන්න තියෙනවා විකිරණශීලී කාබන් අංශුව. කාබන් ගුලියක්. දැන් මෙයාගේ නිතරම විකිරණ නිකුත් වෙනවා. මෙයාගේ නිතරම විකිරණ නිකුත් වෙනවා. මෙහෙම නිතරම විකිරණ නිකුත් වෙනවා. ඔහොම විකිරණ නිකුත් වෙනකොට මොකද වෙන්නේ? මේ විකිරණ නිකුත් වෙනකොට මේ කාබන් කොටස ෂෙයා වෙනවා. ෂෙයා වෙනවා කියන්නේ මෙයා ටික මොකද වෙන්නේ? පුංචි වෙනවා. මෙයා පුංචි වෙනවා. ලොකුවට තිබ්බ එක ටික පුංචි වෙනවා. හරිද? මේ පුංචි වෙනකොට මේක පුංචි වෙලා අවසානයේ නැතර නැති වෙලා යනවා. නැතර නැති වෙලා යන ගොඩාක් කල් යනවා. හරිද? මේ අපේ ඇඟේ පවා විකිරණශීලී කාබන් තියෙනවා. හැබැයි තා සුළු ප්‍රමාණයක් තියෙනවා. හරිද? මෙන්න මේ පුංචි වෙන ප්‍රමාණය කොච්චරද කියලා ගණනය කරලා තියෙනවා. ඒකට කියනවා අර්ධ ආයු කාලය. හරි? ඒකට කියන්නේ half life, එහෙම නැත්නම් අර්ධ ආයු කාලය. අර්ධ ආයු කාලය කියලා කියන්නේ විකිරණශීලී කාබන් කිලෝග්‍රෑම් එකක් තිබ්බනම් ඒක ග්‍රෑම් 500ක් වෙන්න ගතවන කාලය. විකිරණශීලී කාබන් කිලෝග්‍රෑම් එකක් තිබ්බනම් ඒක ග්‍රෑම් 500ක් වෙන්න ගතවන කාලය. කොච්චර දන්නවද? අවුරුදු ගත්තොත් එහෙම 5730යි. අවුරුදු 5730යි. විකිරණශීලී කාබන් කිලෝග්‍රෑම් එකක් ග්‍රෑම් 500 දක්වා අඩු වෙන්න අවුරුදු 5730ක් යනවා. 500 ටික 250 වෙන්නත් 5730ක් යනවා. 250 125 වෙන්නත් 5730ක් යනවා. හරි? 125 67.5 වෙන්න. නෑ 62.5 වෙන්න. 125 ඔව් 62.5 වෙන්නත් අවුරුදු 5730ක් යනවා. ග්‍රෑම් 62.5 එකෙන් භාගයක් වෙන්න 5730 යන්නේ. ග්‍රෑම් 1 ග්‍රෑම් භාගය වෙන්න 5730ක් යනවා. අන්න ඒක තමයි අර්ධ ආයු කාලය කියලා කියන්නේ. එතකොට දැන් විද්‍යාඥයෝ දන්නවා සතෙකුගේ අස්ථි කොටස් වල ස්කන්ධය අනුව එයාගේ ඇඟේ කොච්චර විකිරණශීලී කාබන් තියෙනවද කියලා. ඊට පස්සේ බලනවා දැනට පවතින්නේ කොච්චරද කියලා. හිතමුකෝ මෙහෙම. දැන් අපි මිනිස්සෙක් ගමුකෝ. මිනිස්සෙක්. අපේ ඇඟේ තියෙන්න ඕනේ අපේ සාමාන්‍ය වැඩුණු මිනිස්සෙගේ ඇඟේ විකිරණශීලී කාබන් මිලිග්‍රෑම් 10ක් තියෙන්න ඕනේ. හිතන්නකෝ. සම්පූර්ණයෙන් වැඩුණු මිනිස්සෙගේ ඇඟේ විකිරණශීලී කාබන් මිලිග්‍රෑම් 10ක් තියෙන්න ඕනේ. මිලිග්‍රෑම් 10ක් තියෙන්න ඕනේ. හරිද? දැන් එතකොට මෙයාලට අහු වෙනවා කොහේරි අස්ථි පද්ධතියක්. ඇටසැකිල්ලක් හම්බ වෙනවා. එයාලා ඒක පරීක්ෂා කරද්දී විකිරණශීලී කාබන් මිලිග්‍රෑම් 10 නෙමෙයි තියෙන්නේ. විකිරණශීලී කාබන් තියෙන්නේ මිලිග්‍රෑම් 5යි. හරි. දැන් එහෙනම් මට කියන්නකෝ මේ ඇටසැකිල්ලයිද පුද්ගලයා අවුරුදු කීයකට කලින් මැරිලා තියෙන්නේ? අවුරුදු 5730කින්. අවුරුදු 5730ට කලින් මැරිච්ච කෙනෙක් තමයි මේයි 10ක් තියෙන්න ඕනේ කිය 5යි තියෙන්නේ. ඒකෙන් තමයි අන්න දැන් ක්‍රමයේ තේරුණානේ. දැන් ඉතින් ආයෙ ඕනේ නැහැ කියලා දෙන්න ඔය ඇති. ඉතින් හරියට ආවොත් නෑ. මොකද ඒක ඔයාලට උගන්වන්න කියප එකක් නෙමෙයි. ඔන්න මම එකක් කියලා දුන්නා. විකිරණශීලී කාබන් වලින් තමයි ඔය පොසිල වල ආයු කාලය වෙන්නේ. හරි. එතකොට පොසිල සඳහා උදාහරණ මම ඉස්සරහට ඔයාලට කිව්වා. සතෙකුගේ සැකිල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කටුවක් වෙන්න පුළුවන්. ඒ වගේ තද කොටසක්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම. ඒ කියන්නේ අස්ථියක කොටසක් ආකාරයෙන් හැදිච්ච පාෂාණයක්. අපි හිතමු මෙහෙම. මෙන්න මෙහෙම හිතමු අපි. ගොළු බෙල්ලෙක් ඉන්නවා. මේ ගොළු බෙල්ලා. දැන් මේ වැවක අතුලේ ගොළු බෙල්ලෙක් මැරිලා ඕන්න දැන් එයාගේ කවචය තියෙනවා වැවේ පතුලේ. වැවක් වැවේ පතුලේ කවචය තියෙනවා. දැන් ටික කාලයක් යන මඩ වලින් මේක වැයෙනවා. මේක මඩ තට්ටු වෙලා මෙහෙම ඇවිල්ලා මඩ තට්ටු මෙහෙම වැටිලා අවසානයේ මේක සම්පූර්ණයෙන් මඩ වලින් වැగిලා යනවා. හරි? ඔක සම්පූර්ණයෙන් මඩ වලින් වැగిලා යනවා.
දැන් මේක මඩ තට්ටුවකින් වැහිච්ච කවචයක්. හරි ඔන්න මඩ තට්ටුවකින් වැහිලා තියෙනවා. දැන් මේ කවචය මේ ගොළු බෙල්ලයි කට්ට දැන් මඩ වලින් වැහිලා තියෙනවා. මේක උඩින් තව තව මඩ වැටෙනවා. ඉතින් මේක මඩ තට්ටු වැටෙනවා. දැන් මෙයාට පොළොව යට මේක මඩ. මේක දැන් අවුරුදු ගාණක් මේක තද වෙනකොට උඩින් මඩ තට්ටු එනකොට මේ පහළ තියෙන මඩ තද වෙලා මේක පාෂාණයක් වෙනවා. මේක තද වෙලා පාෂාණයක්. ඔයාලට 7 වසරේදී ඉගෙනනවා පාෂාණ චක්‍රය මතකද? 7 දී උගන්ලා දෙනවා පාෂාණ චක්‍රය. ඒ කියන්නේ පාෂාණ මේ මඩ වගේ දේවල් තද වෙලා අවසාදිත පාෂාණ කියලා එකක් හැදෙනවා. ඔයාලා මතක තියාගන්න මේ පස් වැලි අනම්මනම් මෙහෙම තද වෙනකොට වැව් පතුලේ මුහුදු පතුලේ මේ මඩ රොම් මඩ වැලි වගේ දේවල් එකමත තට්ටු හැදිලා තද වෙලා අද පාෂාණ හැදෙනවා. ඒකට කියන අවසාදිත පාෂාණ. මේකත් ඒ වගේ පාෂාණයක් බවට පත් වෙනවා. දැන් මේ කොටසම පාෂාණ. මේක මැද තියෙනවා මේ ගොළු බෙල්ලගේ කට්ට. හරි? දැන් මේ ගොළු බෙල්ලගේ කට්ට කියන්නේ ජීවී කොටසක්නේ. ජීවීගේ කොටසක්නේ. කාලයක් යනකොට මේ අධික උණුසුම ඔය වගේ හේතු නිසා මේ ගොළු බෙල්ලගේ මේ කටුවේ ඒ කියන්නේ මෙයාගේ දේහයේ තිබිච්ච කොටස්. මෙයාගේ දේහයේ දැන් මාළුවෙක් නම් මාළුවගේ ශරීරය. ඒ කොටස් ඔක්කොම ටික ටික දිය වෙලා අවසානයේ වායු වර්ග බවට පත් වෙනවා. මේ ඔක්කොම වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා අවසානයේ මේ ගොළු බෙල්ලගේ කටුව තිබිච්ච තැන සම්පූර්ණයෙන් තිස් කුහරයක් හැදෙනවා. මේ ගොළු බෙල්ලගේ හැඩයට කුහරයක් දැන්. මේක ඇතුලේ කටුවේ මොකුත් නැහැ. කවුරු කඩලා අරන් ගියේ නැහැ. මේක ඇතුලේ රත් වෙලා ටික වායු බවට පත් වෙලා මේ තියෙන සිදුරු අතරින් වායු පිටනේ. ඉතින් මෙහිට මෙහෙම වායු ටික වාෂ්ප වෙනවා. මේ අතේ වායු ටික මෙහෙම යනවා උඩට. මේ වායු ටික ගිහින්. හරි වායු ටික මෙහෙම ගිහින් උඩට. මේ වායු ටික ගිහින් නැහැ. දැන් තියෙන්නේ මෙතන හිස් කුහරයක්. මේ හිස් කුහරය අතරට මොකද වෙන්නේ? මේ වටේ තියෙන වැලි රොන් මඩ වගේ දේවල් එකතු වෙනවා. මේ හිස් කුහරය සම්පූර්ණයෙන් වැලි මැටි වගේ දේවල් වලින් පිරෙනවා. පිරලා තද වෙනවා. දැන් මේක අස්සේ හරියට ගොළු බෙල්ලෙක්ගේ කටුවේ හැඩයට තියෙන අච්චුවකට මැටි පිරෙවුවා වගේ. හිතන්න ගොළු බෙල්ලෙක්ගේ කටුවේ හැඩයට තියෙන අච්චුවකට මැටි පුරවලා කොම් පිටු හදන්න යාලා පොල් කට්ටට පස් පුරවලා අනිත් පැත්තට ටට්ටක් ගාලා ගැලෙව්වම සම්පූර්ණයෙන් පොල් කට්ටේ හැඩයට ගුලියක් එනවනේ කොම් පිටුව. ආන් ඒ වගේ මෙයාගේ මේ කටුවේ හැඩයට හැදෙනවා පාෂාණ. ආන් ඒකත් අපි කියනවා පොසිලයක් කියලා. ඒ කටුවේ හැඩයට හැදිච්ච පාෂාණ. ඒකට ඇත්තම ජීවියක එක කොටසක්වත් නැහැ. ඒ ඇත්තම ජීවියගේ හැඩේ විතරයි තියෙන්නේ. අර මම ඉස්සෙල්ලා පෙන්නේ පාෂාණයක් උඩ මාළු ගොඩක් හිටියා. ඒකත් එහෙමයි. ඒ පාෂාණයක් උඩ මාළු ගොඩක් හිටියේ ඒ මාළු මැරිලා පොළවේ තැම්පත් වෙලා. ඒ කුඩින් පස් වැටිලා මඩ වැටිලා ඒක පාෂාණයක් වෙලා. ඒ අතර ඇතුලේ තිබිච්ච මාළුවාගේ දේහය වාෂ්ප වෙලා ගිහිල්ලා. වාෂ්ප වෙලා ගියාට පස්සේ කුහරයක්. ඒ කුහරය අතර වැලි මඩ වගේ දේවල් ගිහිල්ලා එතන වෙනම තව පාෂාණයක් හැදෙනවා. අර හැදිච්ච පාෂාණයට අමතරව වෙනම පාෂාණයක් කුහරයක්. ඕක ඉතින් කැණීම් කරනකොට ওই පාෂාණ හම්බ වෙනවා. පාෂාණ කඩලා බලනවා. කඩලා පළුව වෙන් කරා මෙන්න ඇතුලේ පේන්නේ නමාළු වගේ. ඒවා තමයි පොසිල කියලා කියන්නේ. හරිද? එතකොට ඊට අමතරව ශාක වලින් වැක්කිරන මැලියම්. අපි දැකලා කජු වලින් කජු ගස් වලින් කජු කිරි වැක්කිරනවා. අඹ ගස් වලින් අඹ කිරි වැක්කිරනවා. ඇඟේ පවා ගැලවුණාට පස්සේ ගැලවෙන්නේ නැහැ නේ ගම් එක වගේ. ඒක තමයි රෙසින කියලා කියන්නේ. දැන් ඔය අර ඉස්සෙල්ලා මම පෙන්නේ බත් කූරා. ඒ බත් කූරා කොහේ හරි යනකොට ඉගිරලා යනකොට ඔය මොනවා හරි වෙලා ඌ ඇලෙන්න ඇති ඔය රෙසිනේකට. ඌ එහෙම මැරුණා. මැරුණාට පස්සේ තව එනවනේ මේ ඔය රෙසින ඒ කියන්නේ කිරි වගේ එනවනේ කජු ගස් වල කිරි වගේ. ඒකෙන් මේ ඌ මේ වැහිලා ගිහිල්ලා. වැහිලා රෙසින ගුලියකින් වීදුරු කෑලා වගේ එහෙම සංරක්ෂණය තිබුණා. කවුරු හරි ඉතින් කැණින් කරන කෙනාට මේක හම්බ වුණා. දැන් ඊට පස්සේ ඒක රෙසින ඇතුලේ තැම්පත් වෙච්ච සතුටුගේ පොසිලයක් බවට පත් වුණා. අන්න එහෙම තමයි උනේ. හරිද? එතකොට මේ විදිහට සතුන්ගේ දේහ සහ දේහ කොටස් එනන්නේ යාලගේ හැඩ සංරක්ෂණය වෙලා තියෙනවා. ඕවා තමයි අපි කියන්නේ පොසිල කියලා.
එතකොට දැන් ඔය උදාහරණ විදියට ඔය ටිකට අමතරව තව තියෙනවා මොනවද? මේ ග්ලැසියර් තුල හිර වෙච්ච මැමත් ශරීර තාම තියෙනවා. විද්‍යාඥයෝ ගොඩ ගන්නෑ. සෑහෙන ඒක විශාල ශරීර ප්‍රමාණයක් මැමත් කියන එක අර දැවැන්ත අලින්ගේ අර ලොකු දන්නවනේ අර වල තියෙන අයිස් ඒජ් එකේ ඉන්නේ ලොකු අලි జాතිය. ආන්නේ ඒ අලින්ගේ ශරීරය ඇතුන්ගේ ශරීර තාම තියෙනවා. විද්‍යාඥයෝ ඒ ශරීර කීපයක් අරන් ගිහලා පරීක්ෂණ කරනවා මිස ඒ ශරීර එහෙම මේකේ තියෙන තියෙන විශාල ශරීර ප්‍රමාණයක් ඒ අයිස් වල තාම තියෙනවා. ඒ කියන්නේ යාට මොකක් හරි වෙන්න ඇත්තේ දැන් මට හිතෙන විදිහට ඒ කියන්නේ අයිස් තුල ශරීරය හිර වෙන්න නම් ඒ දවස්වල යාලා ඉන්න ප්‍රදේශයේ එච්චර අයිස් ඒ කියන්නේ එච්චර ඒ තරම් සීතල නැතුව ඇති. ඊට පස්සේ මොකක් හරි අධික ලෙස සීතල වීම නිසා ඒ අයිස් තුලම මැරිලා ඒ අයිස් තුලම යාලා පොසිල් බවට පත් වෙලා ඇති. ඒ වගේ දෙයක් තමයි වෙන්නේ ඇත්තේ. ඊට අමතරව ආන්තික පරිසරය කියන්නේ ලවණ සහිත බිම්වල වගුරු බිම්වල අඩිය තිබ්බට පස්සේ පාසලගුණ හිටිනවා. ආන්ගේ පාසලගුණ එහෙම දැන් හිතන්නකො දැන් ඔන්න බලනකො මේ ඔයාලා දන්නා හොඳට දැන් ඔය ගෙදරට වාහනයක් ඇවිල්ලා ගියා කියන්නකො වැස්ස දවසට වාහනේ ගිය පාර මඩ වෙනවා හොඳට අර වාහනේ ටයර් පාර හොඳට පේන්න තියෙනවා. ඊට පස්සේ ඉතින් ඉහළ පායනවා වහින්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අර ටයර් පාර ගල් ගෙඩි වගේ කට්ට එහෙම හැදිලා ගල් වෙනවනේ. ආන් ඒ වගේ තමයි ආන්තික පරිසර කියන්නේ ලවණ සහිත වගුරු තියෙන බිම්නේ. එහෙම නැත්නම් මැටි සහිත ප්‍රදේශ ඒවයි මේ ඩයිනෝසර්ලා අඩිය තියලා ගියාම එයාලගේ පාසලකුණ හිටිනවා. පස්සේ එහෙම මේවා වේලිලා ගිහිල්ලා එහෙම මේවා පස් වලට යට වෙලා පස්සේ පාෂාණ බවට පත් වෙනවා. ආන් මේ විදිහට සංරක්ෂණය වෙච්ච පාසලකුණ. ඒවත් අපි සලකනවා පොසිල කියලා. හරි. ඒ දෙක ලියාගෙන අපි ජීවමාන පොසිල කියන්නේ මොනවද කියලා බලමු. ජීවමාන පොසිල ඇත්තටම මේ බලන්න හරි ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඔක්කොම ටික පෙන්නන්න. ඉක්මනට මේ දේවල් ලියා ගන්න. ජීවමාන පොසිල. ජීවමාන පොසිලයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අවුරුදු මිලියන ගානකට කලින් හිටපු ජීවි විශේෂ. හරි. සමහර ජීවි විශේෂ. ජීවි කිව්වට පස්සේ ශාක වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්, සුද්ධ ජීවීන් වෙන්න පුළුවන්. හරි. ඒ ඔක්කොම. අවුරුදු මිලියන ගානකට කලින් හිටපු ජීවි විශේෂ වර්තමානයේ එයාලගේ ස්වરૂපය පොඩ්ඩක්වත් වෙනස් කරගන්න නැතුව ඒ විදිහටම ඉන්නවා. කවුරු හරි ජීවියෙක් අවුරුදු මිලියන ගානකට කලින් හිටපු ස්වરૂපයෙන්ම අදටත් ඉන්නවනේ. ආන්ගේ ජීවියට කියනවා අපි ජීවමාන පොසිලයක් කියලා. ඒ කියන්නේ පරිසරයේ කොච්චර වෙනස් වුණත්, පරිසර සාධක කොච්චර වෙනස් වුණත්, ඒ සතාට ඒ පරිසර සාධකත් ඒ වෙනස් වෙන පරිසර සාධකත් එක්ක ඉන්න පුළුවන්. ඒ නිසා ඒ සතා විනාශ වෙලා ගියෙත් නැහැ. ඒ සතාගේ දේහයේ වෙනස්කම් වුණෙත් නැහැ. ඒ සතා අවුරුදු මිලියන ගානකට කලින් හිටපු විදිහටම තාමත් ඉන්නවා. ආන්ගේ වගේ කට්ටියක් කියනවා ජීවමාන පොසිල. එහෙම විශේෂ ජීවමාන පොසිල වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි සීලාකැන්ස් කියන මත්ස්‍ය වර්ගය. සීලාකැන්ස්. සීලාකැන්ස් කියන මත්ස්‍ය වර්ගය දැනට අවුරුදු මිලියන 70කට විතර පෙර. ඒ කියන්නේ සීලාකැන්ස් කියන මාළු වර්ගය. සීලාකැන්ස් කියන මාළු වර්ගය. මෙන්න මෙයා මේ දැනට අවුරුදු මිලියන 70කට කලින්. මිලියන 70කට කලින් මේ ලෝකෙන් විනාශ වුණා කියලා තමයි තීරණ හිතාගෙන හිටියේ. ඒ කියන්නේ මේ සීලාකැන්ස් කියන මාළුන්ගේ පොසිල හම්බුණා විද්‍යාඥයින්ට මොහොතදී කියලා. එයාලා ඒ පොසිල බැලුවට පස්සේ එයාට අවුරුදු මිලියන 70 මිලියන 80ක් විතර පරණ ඒවා හම්බුණා. මිලියන 75ක් විතර. ඔහොම ඇවිල්ලා එයාට හම්බ වෙච්ච ළඟම ආසන්න එක තමයි මිලියන 70. මිලියන 70ට මෙහා මොකුත් නැහැ. කියන්නේ අවුරුදු මිලියන 69කට කලින් තිබ්බ පොසිලයක්,
අවුරුදු මිලියන 65කට කලින් තිබ්බ පොසිලයක් අවුරුදු මිලියන 60කට කලින් අවුරුදු මිලියන 5කට කලින් අවුරුදු මිලියන 10 ඒ කියන්නේ අවුරුදු මිලියන 50කට කලින් අවුරුදු මිලියන 20කට කලින් අවුරුදු මිලියන 10කට එහෙම කලින් තිබ්බ පොසිල හම්බුන්නේ නැහැ. හරිද? තේරෙනවද දැන් මේ අවුරුදු මිලියන 70කට කලින් හිටියා කියලා කියන එකේ තේරුම? අවුරුදු මිලියන 70කට කලින් පොසිල තියෙනවා. මිලියන 70න් මෙහා. ඒ කියන්නේ 60 ගණන්, 50 ගණන්, 40 ගණන් වල මේ ආසන්න කාලේ පොසිල නැහැ. ඒ නිසා විද්‍යාඥයෝ තීරණය කළා සීලාකයන් කියන මත්ස්‍ය වර්ගය අවුරුදු මිලියන 70කට කලින් ඉඳලා සම්පූර්ණයෙන් ලෝකයෙන් වඳ වුණා කියලා. හරි සම්පූර්ණයෙන් ලෝකයෙන් වඳ වුණා කියලා එයාලා හිතුවා. හැබැයි මෙහෙම දෙයක් වුණා. 1938 දී 1938 දී මේ 1938 දී දකුණු අප්‍රිකාව ආසන්නයේ මුහුදේ අර මසුන් අල්ලන දීවර කණ්ඩායමකට හම්බ වෙනවා අමුතු జాතියේ මාළුවෙක්. දත් දික් වෙච්ච අමුතු జాතියේ මාළුවෙක් හම්බ වෙනවා එයාලගේ දැනට. එයාලා දැක්කට පස්සේ බය වෙනවා. ඒ තරම් දරුණු මූණක් තියෙන මාළුවෙක්. හරිද? ඒ කියන්නේ දත් එහෙම දත් මේ මුල්ලුල් දත් කොටයි මනුස්සයෙක් එහෙම අමුණොත් කපලා කන තරමට ඒ විදිහට නිකන් භයානක වගේ මාළුවෙක් හම්බ වෙනවා මෙයාලගේ දැලට. මෙයාලා ඊට පස්සේ කරන්නේ මොකද්ද? මෙයාලා ඒ මාළුවාව එක්ක දැන් එහෙම සතෙක් හම්බුනාට පස්සේ එක්ක දාන්න ඕනේ මුහුදට. එහෙම නැත්නම් මේකම අරන් එන්න ඕනේ මොකද්ද කියලා බලන්න. මෙයාලා කරේ ඒ මාළුව අරගෙන ඒ මාළුවා අරගෙන ඇවිල්ලා අපිට මෙහෙම මාළුවෙක් හම්බුණා කියලා ඔය සාගර විද්‍යාවෙන් හරි දාන්න කාටද දෙන්න ඇති බාර දෙන්න. එතකොට එයාලට ඒක බාර දුන්නාට පස්සේ එයාලා ඉතින් එහාට බැලුවා මේ මත්ස්‍යයා කවුද කියලා. කවදාවත් දැක්කම නැති කෙනෙක්. පස්සේ එයාලා දැක්කා මේ සීලාකයන්ස් කියන මත්ස්‍යයා තමයි මේ ඉන්නේ. හිතන් හිටියේ මෙච්චර කල් අවුරුදු මිලියන 70කට එහා මෙයාලා හිනාසුණා කියලා. හැබැයි 1938 දී සීලාකයන්ස් ආයි ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු මිලියන 70කට පස්සේ හිටපු කෙනා මේ ආයි ඉබේට පහළ වුණා නෙමෙයි. අවුරුදු මිලියන 70කට කලින් හිටපු සතා ඒ විදිහටම ගැඹුරු මුහුදේ එයාලා ජීවත් වෙනවා. ගැඹුරු මුහුද කියන්නේ අපේ දැන් මුහුදේ පහළට යනකොට ගැඹුරු මුහුද කියන එකේ දැන් අපේ සාමාන්‍ය පරිසරයේ කොච්චර වෙනස් වුණා. ගැඹුරු මුහුදේ පරිසරය ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. ගැඹුරු මුහුදේ පරිසරය ඒ විදිහමයි. ඇයි ඒ? ගැඹුරු මුහුදට මිනිහා මනුස්සයාට ලං වෙන්න බෑනේ. මිනිසාට ලං වෙන්න බැරි තැනක් තමයි ගැඹුරු මුහුද. ඒ නිසා ගැඹුරු මුහුදේ මොකොත් වෙනස්කම් කරන්න මිනිසාට බෑ. ඒ වගේම තමයි සූර්යාගේ ආලෝකය පවා ගැඹුරු මුහුදට යන්නේ නැහැ. බාහිර පරිසරයේ සිදුවෙන ගොඩාක් වෙනස්කම් ගැඹුරු මුහුදට බලපාන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සීලාකයන් තාම මේ විදිහට ජීවත් වෙන්නේ. හරිද? එතකොට මේ අර මෑතකදී හම්බෙච්ච ඒ මාළුවා අවුරුදු මිලියන 70කට කලින් හිටපු මාළුවාට සර්ව සමයි. ඒ නිසා පොසිලයක් කියලා තීරණය කරා මුල් කාලෙදී පස්සේ ඉන්නවා. මේ ජීවත්ව ඉන්නවා. ඒක අපි කියන ජීවමාන පොසිලයක් කියලා. ඊළඟට තමයි අනිත් එක ලාම්බු බෙල්ලා. ලාම්බු බෙල්ලා කියන සත්‍යයක්. හරි. ලාම්බු බෙල්ලා කියන්නේ නිකන් එයා ඒ ගොළු බෙලි වර්ගයේ පියන් දෙකක් තියෙනවා මෙහෙම දෙපැත්තට එහාට මෙහාට යන්න පුළුවන් විදිහට මේ පියන් දෙකක් තියෙනවා. එයාගේ නිකන් ලාම්පුවේ තිරේ වගේ දිග වලිගයක් වගේ කොටසක් තියෙනවා. ශරීරයේ කොටසක්. එයාට ලාම්පු බෙල්ලා කියලා කියනවා. ලාම්පු බෙල්ලා කියන සත්‍යයත් ඒ කියන්නේ බෙල්ලා ගොළු බෙලි වර්ගයේ ගොළු බෙල්ල නිකන් බෙල්ලෝ කියන්නේ ගොළු බෙල්ල නෙමෙයි. ඒ බෙල්ලෝ වර්ගයේ මේ ඒකත් මුල් කාලේ තිබුණේ පොසිල විතරයි. හැබැයි මෑතක් වෙනකොට ත්‍රිකුණාමලයේ සම්බලගමුව බොක්ක කියන ප්‍රදේශයේ මේ ලාම්පු බෙල්ල සෑහෙන ඉන්නවා හම්බෙලා තියෙනවා. ඒ නිසා මේ ලාම්පු බෙල්ල කියන සතත් අපි කියනවා ජීවමාන පොසිලයක් කියලා කියනවා. හරි? ලාම්පු බෙල්ලත් ජීවමාන පොසිලයක්. හරි. ඊළඟ බත්කූරා. බත්කූරා කියන්නේ අවුරුදු මිලියන ගානකට කලින් හිටිය ස්වරූපේම තවමත් ඉන්න සත්ත්වෙක්. අවුරුදු මිලියන ගානකට කලින් හිටපු ස්වරූපේම තවමත් ඉන්න සත්ත්වෙක්. ඒ නිසා බත්කූරා ජීවමාන පොසිලයක්. කැරපොත්තා අවුරුදු මිලියන ගානකට කලින් පොසිල වල ඉන්න විදිහටම තාම ඉන්නවා. ඒ නිසා කැරපොත්තා කියන්නේ ජීවමාන පොසිලයක්. ඊළඟට පෙනහැලි මත්ස්‍යයා ලම්ෆිෂ්. පෙනහැලි මත්ස්‍යයා. පෙනහැලි මත්ස්‍යයා කියන්නේ නිකන් දිගටි මත්ස්‍යයෙක්. ටිකක් දිගටි මෙයා.
මෙන්න මේ වගේ ටික දිගටි මත්ස්‍ය පෙනහැලි මත්ස්‍ය කියන්නේ. දිගටි මෙයාගේ ලක්ෂණය තමයි මඩ සහිත පසේ ඉන්නේ ඊර්දිය මත්ස්‍ය. මඩ සහිත පසේ මෙයා ඉන්නවා. වතුර අඩු වෙනකොට මෙයා පොළොව හාරගෙන ඇතුළට බහිනවා. වතුර අඩු වෙනකොට මෙයා පොළොව හාරගෙන ඇතුළට බහිනවා. දැන් මේ පොළොව නම් හරි මේ පොළොව නම් මෙයා මොකද කරන්නේ? මෙයා මෙහෙම වලක් ගුලක් වගේ හාරගෙන මේක ඇතුළට බහිනවා. මේක ඇතුළට දැස්සට පස්සේ මෙයා මෙහෙම ගිහින් මෙහෙම රවුම් වෙලා මෙහෙම ඇඹරිලා මේක අතරින් කුලි වෙලා ඉන්නවා ඕන්න. මේ පෙනහැලි මත්ස්‍යයා මේ විදිහට පොළොව යටට ගිහිල්ලා එයා මඩ වගේ ද්‍රව්‍යයකින් ආවරණයක් පැකට් එකක් වගේ හදාගෙන මේක ඇතුළට දාලා ඉන්නවා. මට අවුරුද්දක් දෙකක් වුණත් ඉන්න පුළුවන් මම. සාමාන්‍යයෙන් පැයන කාලයක් ඉන්න පුළුවන්. පෙනහැලි මත්ස්‍යයා කියන්නේ හේතුව තමයි ලම්පිච් කියලා කියන්නේ. මෙයාට මේ විදිහට ශ්වසනය කරගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය වාතයෙන් මෙයාට ආස්වාද ප්‍රාස්වාද කරන්න පුළුවන්. ඒකයි එම් කියන්නේ. දැන් සාමාන්‍ය මාළුවෙක් නම් කරමල් වලින් ශ්වසනය කරන්නේ. එහෙම නැතුව මෙයාට ශ්වසනය කිරීමේ හැකියාව තියෙනවා. දැන් මෙයා මෙතන අක්‍රියව ඉන්නවා. කවදා හරි වතුර ආපු දවසට මෙයා ආය පොළොවේ මුලට මතුවෙලා සාමාන්‍ය ජීවත් වෙන්න පටන් ගන්නවා. හරි එයා දැන් පෙනහැලි මත්ස්‍යය. මම ඔයාලට මෙයා හැම වගේම ෆොටෝ පෙන්නනවා. ඊළඟට අනිත් දැන් ගිනි හොට යෝධ මීවන ශාකය. මේ ගිනි හොට යෝධ මීවන ශාකය වල දැකලා ඉතින් අර ජුරාසික් පාක් චිත්‍රපටි වල එහෙම හරිද? ජුරාසික් පාක් චිත්‍රපටි වල එහෙම ඔයා දැකලා ඇති ඔයාලා මේ අර ලොකු පොල් ගස් වගේ මීවන ගස් වර්ගයක් තියෙනවා. මේක බලා ගන්න පුළුවන් ඔයාලා ගියොත් එහෙම නුවරඑළිය යනකොට හග්ගල මල් වත්ත. හග්ගල උද්භිද උද්‍යානයේ ගියොත් එහෙම ඒක තියෙනවා වෙනම මීවන තියෙන ප්‍රදේශයක්. ඒකේ තියෙනවා ගිනි හොට යෝධ මීවන ශාකය. බලන්න ලොකු ගස් තියෙන පොල් ගස් වගේ ඒක තමයි ඒ අතීතයේ තිබිච්ච වර්තමානයේ තේ විදිහට තියෙන ජීවියෙක් නිසා ඉන්න ජීවියෙක් නිසා අපි එයා ජීවමාන පොදිරයක් කියලා හඳුන්වනවා. හරි. අපි ඊට බලමුකෝ. ඔයාලට මෙතන පේනවා මේ ලොකු පේන්නේ නැතුව ඒ සමහර මේ අඳුරේ ඉන්න මේ මාළුවෙක් ඉන්නවා ලොකු මාළුවෙක්. මෙයා තමයි සීලාකැන්ත කියන මාළුවා. ඔයාලට පේනවද මේ සතාව? ටිකක් හරි. අපිට හරි. ඔයිට වඩා පැහැදිලිව බලා ගන්න පුළුවන් ඔයාලට ওই සතා මේ ඔයාලා බලන්නකො සීලාකැන්ත් කියලා සර්ච් කරලා බලන්නකො YouTube වල. ඇති නේද සීලාකැන්ත බැලුවා? ඔය ඇතිනා ඔච්චර බැලුවත් ඔච්චර තමයි. හරිද? සීලාකැන්ත පස්සේ ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් ලාම්පු බෙල්ලා.
මේ ඉන්නේ ලාම්පු බෙල්ලා. ඉතින් මූ ලාම්පුවක් වගේ නෙමෙයි. හොඳයි ලාම්පු බෙල්ලා. ලාම්පු බෙල්ලාගේ වීඩියෝ එක බැලුවා නම් ඔයාලට පෙනේ උගේ තියෙන ලාම්පුවක තියෙන තිරේ වගේ කොටසක් තියෙනවා. ඒ නිසා තමයි ලාම්පු බෙල්ලා කියන්නේ. හරි. දැන් බලමු මේ ඔයාලට මොන පේනවද ලාම්පු බෙල්ලන බලන්නකෝ. හොයින් හරි. ඔයාලා දැක්කද ලාම්පු බෙල්ලා? ඔව් සර්. දැක්කනේ? ලාම්පු බෙල්ලට පස්සේ අපි බලමු ඊළඟට පෙනහැලි මත්ස්‍යයා. මෙතන මම ඉස්සෙල්ලා පෙනහැලි මත්ස්‍යයාගේ වීඩියෝ දෙකක් තියෙනවා. ඔය පෙනහැලි මත්ස්‍යයාගේ වීඩියෝ දෙකෙන් එකක් ඔය පළවෙනි වීඩියෝ එක යා මඩ සහිත පොළවෙන් උඩට ඇවිල්ලා වතුරේ යන එකක්. ඊට පස්සේ පෙන්නන්නම් පෙනහැලි මත්ස්‍යයෙක් පොළවේ අස්සේ ඉඳලා හොයා ගන්න ආකාරය. ඔයාලට පේන ඇති මේ මෙතනින් මේ පොළව අස්සෙන් හාරගෙන පොළව මතු කරන් එළියට එනවා මේ මාළුවා. ඔය වෙන කුරුල්ලෙක්ගේ මූණත් පේනනවා. හරි තාරාවෙද්ද මොකෙද්ද එකේ. ඔන්න පෙනහැලි මත්ස්‍යයා. ඊට පස්සේ අර වැස්සට පස්සේ පොළව පෙඟුනම එයා හිමීට එළියට ඇවිල්ලා වතුර තියෙන තැනකට යනවා. ආන්නේම වතුරට ගියා යා. වතුරට ගියාට වැඩක් උන්නේ නැහැ. අයිතිකාරය අල්ලගත්තා. හරි ඒ ඔයාලා දැක්කේ පෙනහැලි මත්ස්‍යයානේ. පෙනහැලි මත්ස්‍යයක තව ටිකක් මම පෙන්නන්නම් ඔයාලට. ඔයාලට මේ වීඩියෝ එක පේනවද? පොළව හාරලා පෙනහැලි මත්ස්‍යයෙක් ගන්න හැටි බලන්න මේ. පොළව හාරලා උඩට ගත්තා දැක්කනේ පාර්සලයක් වගේ එකක් ඔය. පොළව හාරලා පැකට් එකක් වගේ එකක් ගත්තා. ඒක කැඩුවට පස්සේ are so used to breathing air that they slowly lose the function of their gills as the fish approach adulthood. While they still live in water, they need to regularly come up to the surface for air. These fish will even drown if they are held underwater for a long time. The lungfish have elongated bodies, like eels, with thread-like pectoral and pelvic fins, which they
generally inhabit shallow waters, such as swamps and marshes, but they are also found in larger lakes. When there is water, the lungfish behaves like any other fish, swimming in the waters and eating small fish and crustaceans on the bottoms of ponds and streams. But when the dry season hits, the lungfish burrows itself deep into the mud, digging out a path by taking mud into its mouth and forcing it out its gills. After the fish has reached a comfortable depth, it will stop digging and secrete a mucus out of its skin that hardens to form a protective cocoon around it. Only the mouth is left exposed for breathing. For its long hibernation, the lungfish will greatly reduce its metabolism and live off. මේ තියෙන්නේ ගිනිහොට කියන යෝධ මීවන ශාකය. මේව නම් දැකලා ඇති ඔයාලා නුවරඑළිය පැත්තේ ගියාම ඒ තියෙනවා අර මේ හාග්ගල මල්ලත් මේව සෑහෙන්න තියෙනවා. ගොඩක් උස යන මීවන ශාකයක්. මීවන කියන එක දන්නවනේ ඔයාලා ෆර්න් කියලා කියන්නේ ෆර්න්ස්. ලියාගන්න ඉක්මනට. ජීවමාන පොසිල. සර් අකුරු පැහැදිලි නෑ. සර් පැහැදිලි නෑ. බොරු කියන්න එපා නේ ඔය කියන හොඳ අස්සල පැහැදිලිද? පොසිල වලින් දැන් පොසිල වලින්නේ අපි ජීවීන්ගේ පරිණාමය ගැන අපි තොරතුරු හොයාගෙන තියෙන්නේ. ජීවීන්ගේ පරිණාමය ගැන තොරතුරු හොයාගෙන තියෙන්නේ පොසිල වලින්. හරි. එතකොට ඇත්තටම පොසිල සාක්ෂි තමයි ප්‍රබල සාක්ෂි විදිහට ගන්න. මේ පොසිල වලින් හොයාගන්නට පොසිල වලින් ජීවීන්ගේ පරිණාමය හොයාගෙන ගියාට ඒකේ හරි අවුල් ගොඩයි. ගැටලු ගොඩක් තියෙනවා. හේතුව තමයි එක දිගට නොකඩවා පොසිල හම්බ වෙන්නේ නැහැ. ඒ ජීවියාගේ පරිණාමික අවධිවල සෑම අවධියකටම අදාළ පොසිල නැහැ. හරි. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මෙන්න අවුරුදු මිලියන 100කට කලින් පොසිල තියෙනවා. 100 කිව්ව වෙන්නේ අවුරුදු මිලියන 100කට කලින් වන්න සතෙක්ගේ පොසිලයක් හම්බ වෙනවා මෙහෙම. හරි. අවුරුදු මිලියන 100කට කලින් හම්බ වෙනවා. ඊට පස්සේ අවුරුදු මිලියන 95කට කලින් පොසිලයක් හම්බ වෙනවා. හරි. ඊට අවුරුදු මිලියන 95න් පස්සේ මේ ටිකම නැහැ. ආයි හම්බ වෙන්නේ අවුරුදු මිලියන 80කට පස්සේ 80ක ඒවා. ඒ කියන්නේ මෙතන අවුරුදු මිලියන 15ක හිස් තැන. හිතා ගන්න බැහැ ඔන්න පොසිල කැලලක් හම්බ වෙනවා. අවුරුදු මිලියන 80කට පස්සේ ආයි කාලයක් ආව නැහැ. හම්බ වෙන්නේ අවුරුදු මිලියන 50කට පස්සේ. අන්න 50ක් පැරණි පොසිල හම්බ වෙනවා. ඊළඟට ආයෙ පොසිල නැහැ. හරි. ඊට පස්සේ අවුරුදු මිලියන 10කට කලින් හම්බ වෙන පොසිල. මේ අවුරුදු 40 විතර බලන්න. 40 විතර බලන්න. අනේ මම හිතුවේ බලන්න බෑ. ඒක ඉතුරු ටික කරනවා. මයික් ඔෆ් කරගන්න. දැන් අපි කියාගෙන ගියේ මොකෙක් හරි සතෙක්. අපි එළිය වුණ අපි හිතමු මේ ගවයා. ගවයාගේ පරිණාමය හොයාගෙන යනවා. ගවයාගේ පරිණාමය හොයාගෙන යනකොට හරි ගවයාගේ පරිණාමය හොයාගෙන යද්දී අවුරුදු මිලියන 10කට කලින් ගවයාගේ පොසිල හම්බ වෙනවා. තව ටිකක් යද්දී 10ට පස්සේ 15 නෑ 20 නෑ 30 නෑ 40 නෑ 51ක් හම්බ වෙනවා. අවුරුදු මිලියන 40ට පස්සේ. තව ටිකක් යනවා. ඊළඟට 50
55 60 65 එන්නේ 81ක් හම්බ වෙනවා. ඊළඟ 80ට පස්සේ 85 90 නේ 95 එකක් හම්බ වෙනවා. අවුරුදු 95ට පස්සේ. 95ට පස්සේ 100 එකක් හම්බ වෙනවා. මේ අතරමැද ටික මේ අතරමැද කතාවක් ගොඩනගා ගන්න. හරි. අතරමැද තියෙන කතාව අපි ගොඩනගා ගන්න ඕනේ. ඒක නිකන් හරියට ඔයාලට හම්බ වෙන නව කතාවක්. හරි. ඔයාලට හම්බ වෙන නව කතාවක් මුල් පිටුව තියෙනවා. එක මුල් පිටුව තියෙනවා. පිටු දෙකක් විතර කියවන්න යද්දි පිටු පහක් හයක් කැඩිලා. ඊළඟට ආයෙ පිටු හතරක් පහක් තියෙනවා. ආයෙ කොළයක් දෙකක් කැඩිලා. ආයෙ කොළ 20ක් විතර වගේ තියෙනවා. ආයෙ කොළ කැඩිලා. අතරින් පතර කොළ කැඩිච්ච නව කතාවක් හම්බ වෙනවා. මොකද වෙන්නේ? කතාව සම්පූර්ණයෙන් කියවට තේරෙන්නේ නැහැ නේ. අපිට කතාව සම්පූර්ණයෙන් මැදින් මැද කියවගෙන යනවා. කියවගෙන යද්දි අර අතරින් පතර අඩු වෙච්ච කොටස් තියෙනවානේ. අපි හිතලා හදා ගන්නවා. දැන් මේ අතරින් පතර අඩු වෙච්ච කෑල්ල අපි හිතලා හදා ගන්නවා. හරිද? ආන් එහෙම දෙයක් තමයි මේ ජීවීන්ගේ පරිණාමයේදී දලා තියෙන්නේ. එක දිගට නොකඩවා පොසිලා නැහැ. අවුරුදු මිලියන 100ක් පස්සට බැලුවොත් එක දිගට පොසිලා නැහැ. තනින් තන පොසිලා හම්බ වෙන්නේ. එතකොට ඒ අතරමැද ටික අතරමැද ටික අපි කට්ටිය එකතු වෙලා, ඒ කියන්නේ විද්‍යාඥයෝ, භූ විද්‍යාඥයෝ, පොසිල් අධ්‍යයනය කරන කට්ටිය එකතු වෙලා ඒ කට්ටිය මෙහෙම වෙන්න ඇති කියලා කතාවක් ගොඩනගලා තමයි සම්පූර්ණ පරිණාමය ගැන විස්තරයක් අපිට ඉදිරිපත් කරනවා. හරිද? එතකොට ගොඩක් යාර බොහෝ ජීවීන්ගේ පොසිල් වලින් කියවෙන වාර්තා සම්පූර්ණයි. මෙහෙම වුණාම අපිට ගැටලුවක් වෙනවා. හැබැයි වර්තමාන අශ්වයා ඉන්න නූතන අශ්වයා දැන් එතකොට මේ දැන් අශ්වයා ඉන්නවා. අශ්වයාගේ පරිණාමයේ මුල සිට අග දක්වා සියල්ලම තියෙනවා. ඒ සමහර සත්තුන්ගේ එහෙම තියෙනවා. අශ්වයාගේ පරිණාමයේ මුල සිට අග දක්වා, මේ කියන්නේ අශ්වයා දැන් අවුරුදු මිලියන ගානකට කලින් මේ සෙන්ටිමීටර 40ක් විතර, ඒ කියන්නේ අඩි 1.5ක් විතර උස චූටි බලු පැටියෙක් වගේ සතෙක්. හරිද? උතුරු ඇමරිකාවේ තමයි වාසය කරලා තියෙන්නේ. උතුරු ඇමරිකාවේ ජීවත් වෙක මේ වෙච්ච මේ චූටි බලු පැටියෙක් වගේ සතෙක් තමයි අශ්වයා කියලා තියෙන්නේ. හරිද? එතකොට එයාගේ මේ කකුල් හරි චූටි. ඉස්සරහ කකුලේ ඇඟිලි 3යි තිබිලා තියෙනවා. මම ඔයාලට උපකරණ පෙන්නන්න. අර ටිකුට් එකක් දාලා තියෙනවා. එයාගේ ඉස්සරහ කකුලේ මෙන්න මෙහෙම දිග ඇඟිලි 2යි, පිටිපස්සෙන් චූටි ඇඟිල්ල තියෙනවා. ඔන්නම ඇඟිලි 3යි තිබිලා තියෙනවා. ඇඟිලි 3ක් තිබිච්ච, කකුලක් තිබිච්ච සතෙක් තමයි මේ මුල් කාලේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මොකද උනේ? මෙයාගේ විශේෂත්වය තමයි ඇඟිලි. දැන් අපේ ඇඟිලි දැන් බලන්න, බල්ලෙක්ගේ එහෙම කකුලේ ඇඟිලි ටික තියෙන්නේ මෙහෙමනේ. අපේ වුණා කකුලේ ඇඟිලි තියෙන්නේ මෙහෙමනේ, ඉස්සරහටනේ තියෙන්නේ, මෙහෙම තියෙන්නේ ඇඟිලි ටික. ඉස්සරහටනේ තියෙන්නේ. ඇඟිලි කූරුවගේ පහළට තියෙන සත්තු දැකලා නැහැ නෙමෙයි. මේ සතාගේ ඇඟිලි තියෙන පහළට. ඒ කියන්නේ එයා යන්නේ මෙහෙම. එයා ඇඟිලි තුන මෙහෙම තියන් මෙහෙම යන්නේ. ඔන්න ඔහොම යන්නේ. ඇඟිලි වලින් යන්නේ. කකුල තිබ්බට ඇඟිලි වලින් තමයි යන්නේ. අන්නේම සතෙක්. අවුරුදු මිලියන ගානකට කලින් මේ උතුරු ඇමරිකාවේ තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ සත්‍යය ටික ක්‍රමක්‍රමයෙන් පරිණාමයට පත් වෙලා දැන් ඔයාලා දැකලා ඇති අශ්වයාගේ කකුලේ දැන් තියෙන්නේ අර ඇඟිලි දෙක ලොකු වෙලා මෙහෙම. දෙකම මැද්දෙන් පැලිච්ච කුරයක් තියෙනවා. අපි කියන්නේ කුරේ කියන්නේ පාද. ගවයෙක් තියෙන කොහොමද? මේ ඇඟිලි දෙක තමයි මේ තියෙන්නේ ලොකුවට. ඊට පස්සේ බලන්න ගවයෙක්ගේ වුණත් දැන් ගෙදර ඉන්න ගවයෙක් ඉන්නවා බලන්න, යාළුවා පිටිපස්සේ මෙතනින් පොඩි ඇඟිලි කෑල්ලක් වගේ එකක් තියෙනවා. ඒ තුන්වෙනි ඇඟිල්ල. තාම තියෙනවා. අශ්වයාගෙත් එහෙම තියෙනවා පිටිපස්සේ. නැක්කලා ඒක. අර ඇඟිලි දෙක තමයි මේ ලොකුට තියෙන්නේ. ඒ පරිණාමය සම්පූර්ණයෙන් තියෙනවා. මුල සිට වර්තමානය දක්වා පොසිල හම්බෙලා තියෙනවා. හරිද? එහෙම සමහර සතුන්ගේ ඒ විදිහට පරිණාමයේ සියලුම පොසිල හම්බෙච්ච අවස්ථා තියෙනවා. හරිද? සමහර සතුන්ගේ එන බොහොමයක් බහුතරයක් 99%ක්ම සතුන්ගේ සම්පූර්ණ පොසිල සෙට් එක අපිට හම්බ වෙන්නේ නැහැ. ජෛව විවිධත්වයට පරිණාමය වැදගත් වෙන්නේ ඇයි කියලා බලන්න. පරිණාම වාදයේ අපෝච කවුද?
අපි කියන්නේ චාල්ස් පරිණාමවාදී. ඩාවින්. චාල්ස් ඩාවින්. චාල්ස් ඩාවින් තමයි පරිණාමවාදය ගැන විශේෂ කරුණු රැසක් අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. විද්‍යාත්මකව පිළිගන්න පුළුවන් ස්වභාවික වර්ණවාදය කියන එක එයා ඉදිරිපත් කළා. හරිද? ඒ කියන්නේ ඊට කලින් තිබ්බ විවිධාකාර මත තිබුණා. පරිණාමයේ සිදුවෙච්ච ආකාරය ගැන විවිධ මත තිබුණා. ඒ විවිධ මත වලින් අවසානයේ පිළිගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රම ඉදිරිපත් කරේ චාල්ස් ඩාවින්. එයා කිව්වේ පරිසරයේ නොනැසී ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඒ පරිසරයට වඩාත්ම හොඳට හැඩගැසුණු ජීවීන් විතරයි. අපි සරලව කියනවා නම් කිසියම් පරිසරයකට අනුවර්තනය වෙච්ච ජීවීන් ජීවත් වෙනවා. ඒ පරිසරයට අනුවර්තනය වෙන්න බැරි වෙච්ච ජීවීන් විනාශ වෙනවා. පරිසරයකට අනුවර්තනය වෙච්ච අය ඉතුරු අය විනාශ වෙනවා. මේක හොඳ උදාහරණයක් ගන්න පුළුවන් ජිරාෆ්ගේ කතාව. අහලා තියෙනවා ජිරාෆ්ගේ බෙල්ල දික් වෙච්ච කතාව? කියන්නකො. ඔයාලා ජිරාෆ්ගේ බෙල්ල දික් වෙච්ච කතාව අහලා තියෙනව නේද? නෑ සර්. නැද්ද? නෑ සර්. අර පොඩ අහන්නකො අම්මලා දන්නවා. පොඩි කාලේ ඔයාලට කියන්නේ අර බත් කවා ගන්න එහෙම ගියාම හරිද? නිදා ගන්න නැති වුණාම කතන්දර කියන්නේ. එතකොට ඔයාලට කියලා ඇති ජිරාෆ්ගේ බෙල්ල දික් වෙච්ච කතාව. අහලා බලන්න ළඟපාත ඉන්නවනම්. දන්නේ නැද්ද? හරි. ජිරාෆ්ගේ බෙල්ල දික් වෙච්ච කතාව පස්සේ අහන්න. අම්මයි තාත්තයි දන්නේ නැත්නම් ආච්චිගෙන් හරි සීයාගෙන් හරි අහන්න කතාවක් කියලා දෙයි. මේ මං කියලා දෙන්නේ වෙන කතාවක්. මං කියලා දෙන්නේ මේ චාල්ස් ඩාවින්ගේ කතාව. හරිද? මෙන්න මේමයි සිද්ධිය. ජිරාෆ්ලා වර්ග දෙකක් හිටියා. හරිද? ජිරාෆ්ලා වර්ග දෙකක් හිටියා. මම ජිරාෆ්ලා අඳින්න දන්නේ නැහැ. මම මෙහෙම අඳිනවා හරිද? කකුල් හතරයිනේ. එක ජිරාෆ් වර්ගයක බෙල්ල කොටයි. එක ජිරාෆ් වර්ගයක බෙල්ල කොටයි. තව ජිරාෆ් ප්‍රජාතියක් හිටියා. එයාගේ බෙල්ල දිගයි. ජිරාෆ්ලා වර්ග දෙකයි. එක જાතියක බෙල්ල කොටයි අනිත් જાතියේ බෙල්ල දිගයි. හරිද? දැන් එතකොට ජිරාෆ්ලා කන්නේ මොනවද? ජිරාෆ්ලා මොන බක්සකද? ශාක බක්ස්. ජිරාෆ්ලා ශාක බක්සක. දැන් ශාක බක්සක ජිරාෆ්ලා ශාකනේ කන්නේ. එතකොට මේ බෙල්ල කොට ජිරාෆ්ලාට බිම තියෙන තනකොළ කන්න පුළුවන්. පොඩි ගස්වල කොලාතු කන්න පුළුවන්. බෙල්ල උස ජිරාෆ්ට බිම තියෙන ඔළුව නමල ටිකක් ඉස්සරහට දික් කරලා බැකෝ එක වගේ මේ ඉස්සරහට දික් කරලා බිම තියෙන තනකොළ කන්න පුළුවන්. පොඩි ගස්වල කන්න කොළ කන්නත් පුළුවන්. උස ගස්වල තියෙන කොළ කන්නත් පුළුවන්. හරිද? මෙයාට පුළුවන් බිම තනකොළ කන්න පුළුවන්, පොඩි ගස්වල කන්න පුළුවන්. මෙයාට බිම තනකොළක් පුළුවන්, පොඩි ගසුත් පුළුවන්, උස ගස්වල තියෙන ඒවා කන්නත් පුළුවන්. දැන් කාලයක් ගත වෙන විට දැන් ජිරාෆ්ලා රංචු පිටින් ඉන්නේ. දැවැන්ත රංචු පිටින් ඉන්නේ. එතකොට මේ ජිරාෆ්ලා ඉන්න ප්‍රදේශවල සාමාන්‍යයෙන් ගෝන්නු වගේ සත්තුත් ඉන්නවා, මුවෝ ඉන්නවා, එළුවෝ, ගවයෝ ඔය වගේ ඉතින් වනාන්තරනේ. තනකොළ කන සත්තු ඕන තරම් ඉන්නවා. ඒකෝ තනකොළ කන සත්තු අතර ජිරාෆ්ලාත් කොහොම ඉන්නකොට මට කියන්නකො මේ දෙගොල්ලන්ගෙන් වැඩිපුර ආහාර ලැබෙන්නේ කාටද? ඔය දෙගොල්ලන්ගේ වැඩිපුර ආහාර ලැබෙන්නේ කාටද? වැඩියෙන් ආහාර ලැබෙනවා. ඇයි ඒ? මෙයාට පුළුවන් උසගස්වලේවත් කන්න පුළුවන්. උසගස්වලින් කොළ කන්නත් පුළුවන්. එතකොට මෙයා කරන්නේ මොකද්ද? බිම තියෙන කොළ ගැන එච්චර හිතන්නේත් නැහැ. මෙයා වැඩිපුර මේ උසගස්වලින් බෙල්ල දික් කරලා කොළ කනවා. මෙයාට හොඳට ආහාර ලැබෙනවා. මෙයාට ලැබෙන ආහාර ප්‍රමාණය අඩු වෙනවා. එතකොට බෙල්ල කොට ජිරාෆ්ලාට මන්ද පෝෂණය හැදෙනවා. මෙයාට හොඳට පෝෂණය ලැබෙනවා. බෙල්ල කොට ජිරාෆ්ලාට මන්ද පෝෂණය හැදෙනකොට සමහර ජිරාෆ්ලා බෙල්ල කොට අය ආහාර ඉගවීම නිසා
අකාලේ මිය යනවා. එතකොට මෙයාලා ප්‍රජනනය කරනවානේ. මෙයාලා ප්‍රජනනය කරලා නව ජීවි පරම්පරාව බිහි කරනවානේ. එතකොට ඒ ප්‍රජනන ක්‍රියාවලට වඩා සක්‍රීයව දායක වෙන්නේ මේ බෙල්ල දිග කට්ටිය. ඇයි? එයාලා කාලා පීලා බඩ පුරවගෙන ඇඟ ශක්තිමත්. එතකොට එයාලා ප්‍රජනන ක්‍රියාවලිය හොඳට කරනවා. හැබැයි බෙල්ල කොට කට්ටිය එහෙම කරගන්න විදියක් නැහැ. එයාලා ඉන්නේ විතර බඩගින්නේ. හරිද? එතකොට එයාලා තම වර්ගයක් බෝ කරන එක පැත්තක තියලා එයාලා කරන්නේ මොකද්ද? එයාලා කෑම හොයන එක කරන්නේ විතර. එතකොට කාලයක් යනකොට බෙල්ල කොට ජිරාෆ්ලාගේ ප්‍රමාණය ටික අඩු වෙනවා. බෙල්ල දිග ජිරාෆ්ලා ඉන්නවා. අවුරුදු ගාණක් යනකොට බෙල්ල කොට ජිරාෆ්ලා සම්පූර්ණයෙන් වඳ වෙලා යනවා. බෙල්ල දිග කට්ටිය විතරක් ඉතුරු වෙනවා. ඔන්න ඕක තමයි ස්වභාවික වර්ණය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ පරිසරයට ගැළපෙන්නේ නැති කට්ටිය වර්ණය වෙලා යනවා. වර්ණය කියන වාරණයක් කියන්නේ තහනමක් අයින් කිරීමක් ඉවත් කිරීමක් දෙයක් නෑ. ස්වභාවික වර්ණය කියන්නේ ඒක. මෙයා පරිසරයට ගැළපෙන්නේ මොකද උනේ? එයා පරිසරයෙන් වර්ණය වුණා. ඒ කියන්නේ අයින් වෙලා ගියා. එයා පරිසරයෙන් අයින් වුණා. දැන් එයා නෑ. දැන් ඉතුරුනේ මෙයා විතරයි. වර්තමානයේ ඉන්නේ බෙල්ල දිග ජිරාෆ්ලා විතරයි. තේරුණාද? ඕක තමයි චාල්ස් ඩාර්වින් කියපු ස්වභාවික වර්ණවාදය. වර්තමානයේ පිළිගන්නේ ඒක. ඒ නිසා තමයි පරිණාමවාදයේ පියා එන පරිණාමයේ පියා විදියට චාල්ස් ඩාර්වින් අපි සලකනවා. හරි. එතකොට මේ ස්වභාවික වර්ණයේදී මේ වර්ණය කියන්නේ මේ පරිණාමය ගැන කියා අපි කතා කරද්දී අපිට කතා කරන්න තියෙන තව ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා. අපිට කලින් මේක ලියන්න. මේක මම හිතන්නේ ඔයාලා ටියුට් වල ඕලියා ගන්න ටිකක් තියෙනවා. ඒක ලියාගෙන විශේෂ ප්‍රාප්තිය සහ ස්වභාවික වර්ණය කියන එක බලන්න. මේ ඔයාලගේ ටියුට් එකේ තියෙන මේක බලන්න මේ මුල් කාලේ අවුරුදු 50කට කලින් චුටි බල්ලෙක් වගේ හිටපු එක නේ. අනේ යාළුවනි බලන්න කකුලේ ඇඟිලි ටික පහළට තියෙන්නේ. මේ ටික ඇඟිලි ප්‍රමාණය අඩු වෙලා එක ඇඟිල්ලක් ලොකු වෙලා අවසානයේ ඒක සම්පූර්ණ අර හරකගේ කුරේ බවට පත් වෙලා තියෙන්නේ. හරකා නෙමෙයි මොකද්ද මේ ආශ්‍රයය. ඒ අනිත් ඇඟිලි මෙයාගේ පිටිපස්සේ ගාත්‍රා පිටිපස්සේ තියෙනවා. ආශ්‍රයලන්න ගිහලා කකුල බැලුවොත් එහෙම මේ කොටසේ එයා බලා ගන්න පුළුවන්. ගවයන් නම් මේක දෙකට බෙදලා තියෙනවා. ඔක ලියා ගන්න. හරි. දැන් අපි මේ කතා කරගෙන යන්නේ ජෛව විවිධත්වයට පරිණාමය වැදගත් වෙන්නේ කොහොමද කියලා. ජෛව විවිධත්වය කියන්නේ විවිධාකාර, ඒ කියන්නේ විවිධ ජීවි විශේෂ පැවතීමනේ. ජෛව විවිධත්වය කියලා කියන්නේ විවිධ ජීවි විශේෂ පැවතීම. ඒ කියන්නේ අපි ගත්තොත් ക്ഷീරපය සත්තු ගත්තොත් ക്ഷീරපය සත්තු විවිධාකාර ക്ഷീරපය සත්තු ඉන්නවනේ. ඊළඟට පෘෂ්ඨ වංශයෙන් ගත්තොත් පෘෂ්ඨ වංශයෙන් කාණ්ඩ 5ක් ඉන්නවා. ඒ කාණ්ඩ පහිනොත් එක කාණ්ඩ ගත්තොත් එහෙනම් පිස්කේස් ගත්තොත් පිස්කේස්ලා විවිධාකාර පිස්කේස්ලා ඉන්නවා. මේ ඇන්ටිබියාල විවිධාකාර කට්ටිය ඉන්නවා. අන්න ඒ විදිහට. ශාක ගත්තොත් එහෙම සපුෂ්ප ශාක අපුෂ්ප ශාක කියලා කාණ්ඩ දෙකක් තියෙනවා. සපුෂ්ප ශාක එක වර්ගයක්. ඒ සපුෂ්ප ශාක විවිධාකාර සපුෂ්ප ශාක තියෙනවා. අපුෂ්ප ශාක විවිධාකාර අපුෂ්ප ශාක තියෙනවා. ඊට අමතර ඇල්ගී නේ ඇල්ගී වර්ග විවිධාකාර ඇල්ගී වර්ග තියෙනවා. මෙන්න මේ විදිහට මේ ජීවීන්ගේ ලෝකේ විවිධාකාර ජීවත් වීම. අන්න ඒකට තමයි අපි කියන්නේ ජෛව විවිධත්වය කියලා. මේ ජෛව විවිධත්වයේ පරිණාමය කොහොමද වැදගත් වෙන්නේ? අන්න ඒක තමයි අපි දැන් මෙතනදී කතා කරන්නේ. ජෛව විවිධත්වයේ පරිණාමය කොහොමද වැදගත් වෙන්නේ? හරිද? ඒකෙදි මෙහෙම. පළවෙනි තමයි විශේෂ ප්‍රාප්තිය. විශේෂ ප්‍රාප්තිය කියලා කියන්නේ කිසියම් ජීවි විශේෂයකින් වෙනත් ජීවි කාණ්ඩයක් හැදෙනවා. කිසියම් ජීවි විශේෂයකින් කාලයක් යනකොට වෙනත් ජීවි වර්ගයක් බිහි වෙනවා. ඒ කියන්නේ වැඩි හිතන්න ඕනේ නැහැ. කිව්වනේ මේ ජීවයේ සම්භාව්‍ය හරියට සර් වානරයාගෙන් මානවයා හැදෙනවා වගේ. ඔව් එහෙම තමයි ආන් හරි. වානරයාගෙන් මානවයා බිහි වෙනවා වගේ තමයි. ඒක තමයි විශේෂ ප්‍රාප්තිය කියන්නේ.
දැන් අපි ඉස්සෙල්ලාම කිව්වේ මේ පෘථුවිය මත ජීවේ බිහි වෙනකොට ඉස්සෙල්ලාම හැදුනේ මේ කුඩා නිර්වායු බැක්ටීරියාවක් නේ. මෙන්න මේ විදිහට බැක්ටීරියාවක් නේ හැදුනේ මුලින්ම. චූටි බැක්ටීරියාවක් නේ. ওই බැක්ටීරියාව පස්සේ කාලෙක මේ ඒකසෛලික ජීවියා පස්සේ සෛල කිහිපයක බහුසෛලික ජීවීන් බවට පත් වුණානේ. ඔය බැක්ටීරියාව තව තව වර්ධනය වෙලානේ අවසානයේ අපි දක්වා හැදුනේ. මේ මුලින්ම හැදිච්ච පළවෙනි ජීවියා, පළවෙනි බැක්ටීරියාව, පළවෙනි නිර්වායු බැක්ටීරියාව. මෙයාගින්නේ මෙයාව මේ වෙනස් වෙලානේ. මෙයාව පරිණාමයට ලක් වෙලානේ. ශාක කියන එක හැදුනේ. මෙයාව පරිණාමයට ලක් වෙලානේ සතුන් හැදුනේ. නේද? ඔය අනිත් සුද්ධ ජීවීන් හැම එක්කෙනාම හැදුනේ මෙයානේ. ඉස්සෙල්ලාම මෙයානේ පළවෙනියා මෙයානේ. ඒ කියන්නේ යාගෙන මේ ඔක්කොම මේ ගහක මුල් ගියා වගේ අතු ගියා වගේ ගොඩක් කට්ටිය හැදුනේ. අන්න ඒක තමයි විශේෂ ප්‍රාප්තිය කියන්නේ. ඒ කියන්නේ කිසියම් එක් ජීවි කාණ්ඩයක් පිටින් කාලයක් යනකොට පරිණාමිකව යාගේ දේහයේ සිදුවෙන වෙනස් වීම, ඥාන වෙනස් වීම නිසා හරිද? නව ජීවි කාණ්ඩයක් තියෙනවා. ඕක තමයි අපි කියන්නේ විශේෂ ප්‍රාප්තිය කියලා. අර එකිනෙක අහුවා වගේ යාර ඒක දරුවෙක් දැන් අහුවා වානරයාගේ මානව වීම. ਉਹ හරියම හරි. අනියම උදාහරණයක. මුල් කාලේ හිටිය වානරයා මුලින් මොකද වෙන්නේ? මුලින් කකුල් හතරෙන් ගියා මෙයා. අත් දෙකයි කකුල් දෙකයි. ඊට පස්සේ එහෙම අත් දෙකයි කකුල් දෙකයි අතර එහෙම ගියාට එහෙම යන කාලෙ තිබිලා ටික මේ වානරයා අත් දෙක උස්සගෙන කකුල් දෙකෙන් යන්න පුළුවන් වුණා. හැබැයි කොන්ද නැමිලා. කොන්ද නැමිලා තිබුණේ. අත් දෙක උස්සගෙන කකුල් දෙකෙන් යනවා කොන්ද නැමිලා. තාම වානරයා. හැබැයි වෙනසක්. මොකද්ද වෙනස? කකුල් දෙකයි අත් දෙකයි කියන හතරම පාවිච්චි කරපු කෙනා දැන් කකුල් දෙක විතර පාවිච්චි කරනවා. අන්න වෙනසක්. හරිද? එතකොට එතෙන්දී මොකද වෙන්නේ? එතෙන්දී පරිණාමික ක්‍රියාවලියක් උනේ. පරිණාමික ක්‍රියාවලිය. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් අපේ ආදිම මුතුන් මිත්තු ගැන ගත්තොත් ඔයාලගේ මේ ටියුට් එක ගත්තම ටියුට් එකේ තියෙනවා මේ අපේ පැරණිම අපි දන්න අපේ පැරණිම ඥාතියක්. හරිද? අවුරුදු මිලියන 3.2කට කලින්. දැනට අවුරුදු මිලියන 3.2කට කලින් තමයි මේ දෙපයින් හිටගත්ත මේ පළවෙනි වානරයාගේ ඒ කියන්නේ දෙපයින් හිටගත්ත වානරයන්ගෙන් පැරණිම පුතිරය. දෙපයින් හිටගත්ත වානරයන්ගෙන් පරම පුතිරය හම්බෙලා තියෙන අවුරුදු මිලියන 2.5කට කලින්. ඒකත් වානර මේ ගැහැණු සතෙක් කියලා තමයි කියන්නේ. එයාට නම දාලා තියෙන්නේ ලුසි කියලා. ලුසි කියලා තමයි නම දාලා තියෙන්නේ. උපකල්පනය කරනවා එයා ගහකින් තව ගහකට පනින්න යද්දී ගහෙන් බිම වැටිලා ඒ වැටිච්ච නිසා අතපය කැඩිලා දවස් කීපයක් ගොඩක් විඳවලා මැරුණා කියලා තමයි දැනට මේ මතයක් තියෙන්නේ. ඒක නිතර ඔක්කොම වලගේ ටියුට් එකේ අන්තිම පිටේ දාලා තියෙනවා. අන්තිම අයරේ ඒක දාලා තියෙනවා. හරිද? ඒක විශේෂ ප්‍රාප්තිය කියලා කියන්නේ මොකද්ද? පරිණාමික ක්‍රියාවලියේදී කලින් පැවති ජීවි විශේෂයකින් නව ජීවි විශේෂය ඇති වෙනවා. ඒ නව ජීවි විශේෂ ඇතිවීම නිසා තමයි මේ ජෛව විවිධත්වය කියන එක ඇති වෙන්නේ. ඒක තමයි අපි විශේෂ ප්‍රාප්තිය කියලා කියන්නේ. ස්වභාවික වර්ණය මම කලින් කිව්වා ඔයාලට. ස්වභාවික වර්ණය කියන්නේ ආහාර නිසා වෙන්න පුළුවන්, ජලය නිසා වෙන්න පුළුවන්, වාසස්ථාන නිසා වෙන්න පුළුවන්, සතුරන්ගේ බලපෑම. මේ මොකක් හෝ හේතුවක් නිසා පරිසරයේ ජීවත් වෙන එක් ජීවි කොට්ටාසයක් පරිසරයෙන් ඉවත් වෙනවා. හැබැයි ඒකට හුරු වෙච්ච ඒ පරිසරයට හුරු වෙච්ච කට්ටිය ජීවත් වෙනවා. අන්න ඒක තමයි ස්වභාවික වර්ණය කියන්නේ. ඒ පරිසරයට හුරුුන් නැත්නම්, ඒ ආහාර වලට හුරුුන් නැත්නම්, ජලයේ තියෙන ජලයේ මධිකමට හරි මොනවා හරි ජලයේ වැඩි වීම හරි ඒකට හුරුුන් නැත්නම් එයාලා ඒ පරිසරයෙන් ඉවත් වෙනවා. එතකොට ඒ පරිසරයට හුරු වෙච්ච කට්ටිය ඒ පරිසරය තුළ අඛණ්ඩව වාසය කරනවා. එතකොට කොටසක් අයින් වෙනවා. ඒකට කියනවා ස්වභාවික වර්ණය කියලා. හරි. එහෙනම් අපි ඒක ලියගමු විශේෂ ප්‍රාප්තිය. ඒක ලිව්වට පස්සේ මේ පාඩමේ ලොකු කොටසක් ඉවරයි. එතකොට අපි මේ කරගෙන ගියේ
9 පාඩම නේද? විශේෂ ප්‍රාප්තියත් එක්ක අපි 9 ඒකකේ අවසන් කරනවා. ඊළඟට ඔයාලගේ ටියුට් එකේ ඇති ලංකාවේ මානව පරිණාමය. ලංකාවේ මානව පරිණාමය බලංගොඩ මානවයාගෙන් අපි ඉගෙන ගන්න පටන් ගන්න ඉතිහාසය ගැන එහෙම ඔයාලා ඉගෙන ගන්නවා නේද? ඒතකොට අවුරුදු 12000ක් විතර පරණ අතීතයක් තමයි අපිට තියෙන්නේ. නේද? අර ලෙන් වල තියෙන ඇට කටු අස්ති ඒවත් එක්ක නේ අපි හොයාගන්න ඒවා නේද? එතකොට ඔයාලට ඒක සම්පූර්ණ විස්තරේ ඔයාලගේ ටියුට් එකේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ බලංගොඩ ප්‍රදේශයේ තියෙන කූරගල හරි කූරගල කියන්නේ කාල්තොට පැත්තේ නේද? අය ඔය මේ කූරගල කියන ස්ථානේ දැන් ඔය ලොකු ප්‍රශ්න ගොඩක් එහෙමනේ කූරගල කියන්නේ ඇත්තටම බෞද්ධ විහාර තිබිච්ච ප්‍රදේශයක්. සාතන් වහන්සේලා වැඩ හිටපු ලොකු ප්‍රදේශයක්. බෞද්ධ විහාරස්ථාන තමයි ඔක්කොම තියෙන්නේ. ගල්ලෙන් ඔක්කොම තියෙන්නේ කුටි තියෙන්නේ. ඒ වුණාට මුස්ලිම් ආක්‍රමණ නිසා ඒක සම්පූර්ණයෙන් මුස්ලිම් මේ ජනාවාසයක් බවට පත් වෙලා අපේ ඓතිහාසික මේ වටිනාකමින් යුක්ත ඉපැරණි දේවල් ගොඩාක් කියලා විනාශ කරා. ඒ කියන්නේ ඒවා තිබ්බොත් එහෙම ඒක සම්පූර්ණයෙන් සිංහල බෞද්ධයාගේ මේ ප්‍රදේශයක් කියලා ඔප්පු වෙන නිසා එයාලා කරේ මොකද්ද? ඒක ආක්‍රමණය කරලා ඉස්සෙල්ලාම කරේ ඓතිහාසික දේවල් ඔක්කොම විනාශ කරා. ඒකට එහෙම විනාශ කරන්න බෑ. විනාශ කරන්න බෑ කියන්නේ විනාශ කරලා ඉවර කරන්න බෑ. අපේ ඓතිහාසික දේවල් විනාශ කරලා ඉවර කරන්න බෑ. ඒ තරම් තියෙනවා. ඒ නිසා ඒක පස්සේ මේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ප්‍රදේශයක් කියලා නම් කරලා වෙන් කළා. ඒ මෑතක් වනතුරුම හිටියා. හැබැයි දැන් වර්තමාන වෙනකොට සම්පූර්ණයෙන් කූරගල ඒක බෞද්ධ සිද්ධාස්ථානයක් බවට පත් කිරීමේ කාර්යය දැන් කරගෙන යනවා. ඒ කියන්නේ කූරගල සම්පූර්ණයෙන් දැන් මම දන්න විදිහට අර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදි කරපු ඒ ස්වාමීන් වහන්සේ තමයි මූලිකත්වය අරන් තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම කූරගලත් ඒ වගේ මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් බවට වර්තමානයේ පත් කරමින් ඉන්නවා කියලා තමයි මම දන්න තරමින් මේ තියෙන්නේ. එතකොට ඒක ඔයාලා බලන්න. ඔයාලා ටියුට් එකේ විස්තර ටික තියෙනවා. ඊට පස්සේ තමයි තියෙන්නේ 1974 දී ඩොනල්ඩ් ජොහන්ස් සහ ටොම් ග්‍රේ කියන මානව විද්‍යාඥයන් දෙන්නට හම්බෙලා තියෙනවා ඉතියෝපියාවේ අපාර කියන නිම්නයේ තමයි මේ අස්ථි කොටස් ටිකක් හම්බෙලා තියෙනවා. එයාලගේ මේ පරීක්ෂණය කරලා පැහැව යන්න ගිහිලා තියෙනවා. යන්න හදනකොට අස්ථි කොටස් කීපයක් දැකලා තියෙනවා. පස්සේ ආයෙ කැනින් කරලා. කැනින් කරලා හොයාගත්ත අස්ථි වලින් තමයි ලුසි කියන චරිතය දී වෙන්නේ. ඒ අස්ථි වලින් තමයි අඳුනගන්නේ මේ ගොඩාක් ඉපරිණි මානව අස්ථි කියලා. අවුරුදු මිලියන 3.2කට විතර කලින්. හරි අවුරුදු මිලියන 3.2කට විතර කලින් හිටපු මේ මානවයෙක්ගේ අස්ථි කියලා අඳුනගන්න ඊට පස්සේ. ඒක තමයි පැරණිම අස්ථි වර්තමානයේ හඳුන්වලා තියෙනවා. ඉතින් ඒ ඔයාලා හොඳට බලන්න. ඒකත් එක්ක ඒ ටික බැලුවට පස්සේ ඔයාලගේ අමතර දැනුමක් සම්පූර්ණ වෙනවා. ඔයාලට ඉස්කෝලෙන් එහෙම කිව්වොත් එහෙම විස්තර ඔයාලා මොකද පොතක් හදන්න. ඒ වගේ දේවල් වලට ඔය ටියුට් එක ගොඩාක් වැදගත් වෙනවා. පරිස්සම් කරලා තියාගන්න ඔය ටියුට් එක.
එහෙමනම් පාඩමක් ඉවරයි. ඒ නිසා අපි අද දවසේ අපි කලින් පන්ති නතර කරනවා. හරිද? එහෙනම් අද පන්ති නතර කරනවා. ඊළඟ දවසේ අපි පේපර් එකකින් හම්බ වෙනවා. ඔක්කොටම සුබ රාත්‍රියක්.